දැම්මත් කවන්න. රෙකෝඩින් දැම්ම. right අයබෝවන්. ඉතින් කොහමද? කට්ටිය. හොඳින් සැපෙන් සනීපෙන් සතුටින් ඇති කියා මා විශ්වාස කරනවා. හරි. ඉතින් මේ සුපුරුදු විදියට මං හිතන්නේ අද ඇවිල්ලා 14 කියලා කියන්නේ අපි මේ කීවෙනි පේපර් ක්ලාස් එකද? 5 වෙනි එකද? අරක 3යි 5 හරි 6 හරි නේ. අපි මුණ ගැහෙන්නේ 5 වෙනි දවස් හරි 6 වෙනි දවස් හරි තමයි මේ පේපර් ක්ලාස් එකක් විදියට. හරි. ආරම්භය රාත්‍රී 9ට ක්ලාස් එක ආරම්භ කරලා තියෙන්නේ. හරි. ඉතින් යාළුවන්ට එන්න කියන්න, ඇවිදින් ඉගෙන ගන්න කියන්න. YouTube live එක අද නැහැ. ගොඩක් වෙලාවට දැන් YouTube live එකක් අපි මෙතන දෙන්නේ නැහැ. ඒක වෙන ක්‍රමවේදයක් ඔස්සේ ලබා ගැනීම හැකියාව පසු කාලීනව තියෙන්න පුළුවන්. ඒකට එක හේතුවක් තමයි මේ මොකද අපි සිසුන් 3000ක් සම්බන්ධ කර ගැනීමට හැකි Zoom account එක අපි ගන්නේ අපේ ලංකාවේ ලොකුම තොරතුරු තාක්ෂණ වේදේ නැත්නම් ICT Information Communication Technology subject එක උගන්වන අපේ කාගෙන්ද රවින්දු සර්ගෙන් මගේ බොහොම හිතවත් බොහොම ආදරණීය සහෝදරයාගෙන් තමයි අපි වෙබිනාර් account එක ගන්න. සර්ගේ තමයි වෙබිනාර් account එක තියෙන්නේ. ඒතකොට මේ වෙබිනාර් account එක අපි අරගෙන ක්ලාස් එක කරනකොට දැන් ඒක YouTube live එකක් විදිහට දෙන්න ටිකක් schedule එක ලොකු හේසක් දරන්න ඕනේ. එකක් තමයි මේ සර්ටත් මේ වෙලාවේ 9ට ක්ලාස් එකක් පටන් ගන්නවා. අපි ඊට පස්සේ සර්ට මගේ YouTube එකට log වෙන්න ඕනේ. YouTube එක කරා දෙන්න ඕනේ. process එක ටිකක් හරි ඒක නිකන් ටිකක් ඒක complex. හරිද? ඒ නිසා අපි කල්පනා කරනවා මේ YouTube live එකක් අවශ්‍ය නැහැ. අපි මේක මේ විදිහට උගන්වමු කියන කාරණාව මම එනවා. හරිද? අන්න ඊට පස්සේ තමයි තීරණය කරන්නේ දුවේ පුතේ මේ ක්ලාස් එක අපි මෙහෙම කරලා පසු කාලීනව ඒක YouTube එකක් විදිහට දෙන්න අපි තීරණය කරනවා. මොකද එකක් තමයි මම මෙන්න මෙහෙම තීරණයක් ගන්නවා. YouTube එකේ ලයිව් එකක් දෙන්නවා දෙනකොට ඒක දිහා බලාගෙන යම් පිරිසක් ඉන්නවා. දැන් ගුරුවරයා රෑ 9 ඉඳන් ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ. වැඩ කරනෝනේ මයික් එක. ගොඩක් කට්ටියට ඇහෙන්නේ නැවි. ඇහෙනවා. හරියට. හරි මල්ලි මැසේජ් කරන එක පොඩ්ඩක් බලන්න මෙයාලා. කොහොමද කියන්නේ not හැම වෙලේම පොඩ්ඩක් අයින් කරලා දීලා. හරි. තේරුණාද? මේ ඒ නිසා මේ තේරුණාද? ඉතින් මම අපි කල්පනා කරනවා දැන් ගුරුවරයා රෑ 9 ඉඳන් 11 වෙනකන් උගන්වනවා දරුවන් වෙනුවෙන්. එතකොට සමහර යම් දරුවෝ පිරිසක් ඉතා විශාල දරුවෝ පිරිසක් සම්බන්ධ වෙලා ඉගෙන ගන්නවා. ඒ අතර යම් කිසි පිරිසක් ඉන්නවා පන්තියක් ඉඳන් බැරි වෙන පිරිසක් ඉන්න පුළුවන්. හෝ තව පිරිසක් ඉන්නවා. අනේ අද නිදි මතයි. සියප්පා ඔය ඕකොන් ඔය සර් YouTube දානවනේ. පස්සේ අපි ගිහින් බලන්න. කියලා සර්ට නැති සර්ට තියෙන වොමනාව උට නැහැ. අන්න එහෙම ජීවින් කොට්ටාශයක් බිහි වෙනවා. හරිද? ඒ නිසා මම කල්පනා කරනවා ගොඩක් වෙලාවට මේක අපි සෑහෙන මුදලක් අපි දරමින් මේක නොමිලේ අපි කරන වැඩසටහනක්. ඒ නිසා අපි මොකද කරන්නේ මේ ළමයි වෙනුවෙන් මේක කරනකොට ළමයි ටික ඔක්කොම පන්තියට එයි කියන බලාපොරොත්තුවක් තමයි ඇත්තටම ගුරුවරයෙක් විදියට මට තියෙන්නේ. ඉතින් අද අපි සූදානම් වෙන්නේ 2018 අවුරුද්දේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ තියෙන ඒ භාග පාඩම, වර්ගඵලය, දුර කාල ප්‍රස්ථාර, ඒ ශීඝ්‍රතාවයේ පාඩම ඔය ඔක්කොම ටික පතුරු ගහන්නයි හදන්නේ. ඒක ඉස්සර පතුරු ගහනවා කියලා කියන්නේ. ඒ කියන්නේ බම් මේ ඕකේ හොඳට උඩ දිග යට හතර පැත්ත ඒ කියන්නේ දිග පළල හොඳට කතා කරන්න තමයි මම මේ හදන්නේ. ඉතින් ඒ නිසා අපි දැන් පන්තිය පටන් ගමු. විනාඩි කිහිපයක් ගත වුණා පන්තිය. දැන් එන කට්ටියට එන්න පුළුවන්. ඇවිල්ලා වෙලාව ඇති කාල හෝරාව ඇති. ඉතින් ගන්න හැමෝම 2018 පේපර් එක 2018 පේපර් එකේ භාග ගානේ ඉඳලා අපි කතා කරමු. පුතේ ඔයගොල්ලන්ට මාව සම්බන්ධ කරගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් මේ තමයි අපේ අධ්‍යාපනික වෙබ් අඩවිය www.decimaeducation.com වෙබ් අඩවිය හරහා YouTube එක ප්‍රබුද්ධ සම්පත් YouTube channel එක හරහා ඔබට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. මේ තමයි මගේ personally දුරකථන අංකය. මේක හරහා ඔබට මාව සම්බන්ධ කරගන්න පුළුවන්කමකුත් තියෙනවා. හරිද? ඉදිරියට අපි අපේ පන්ති වලට දාලා අලුතෙන් ආපු දුවලා පුතාලට WhatsApp group link එක ලබා දෙන්නම්.
එතකොට අලුත් කෙනෙකුට පුළුවන් මේ YouTube channel එකේ වීඩියෝස් ගොඩක් දාලා තියෙනවා. ජ්‍යාමිතිය වීඩියෝස් තියෙනවා. එක එක පාඩම් වලට වීඩියෝස් කීපයක් තියෙනවා. මේකකින් බලලා මේක subscribe කරලා සට පුළුවන් නම් ඔවක් කරන්න පුළුවන්. හරි මාසයක් වැනි කෙටි කාලයක් තුල ලංකාවේ අධ්‍යාපනික YouTube නාලිකාවක් හරිද subscribersලා 5000කට එහා ප්‍රමාණයක් සම්බන්ධ කරගෙන මේ විදිහට ඔබත් එක්ක අපි ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් මුලින්ම ස්තුතියි ඔයගොල්ලෝ හැමෝටම ආදරෙයි ගොඩාරියක් ඒ ගමන එන්ට මට දක්වපු ඒ සෙනෙහබර සහයෝගයට. රයිට් ගේම් එක පටන් ගමු අපි. ගේම් එක පටන් ගමු. හරි බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඕක මේ දෙකට බෙදලා දාන්න බැරිද ස්ක්‍රීන් එක? WhatsApp දාන්න බෑනේ. හරි. දැන් වෙලාව කීයද? 9:04යි තවනේ. 9:05ට විතර පටන් ගමු. 9:04යි නේද? ඔව්. ළමයි එන ගමන්. එන ගමන් ඉන්නේ ළමයි. සවුන්ඩ් එක අඩුයි වෙන්න බෑ. ඉතින් මොකද අලුත් බැටරිය දාලා තියෙන්නේ. අලුත් බැටරියක් දාලා තියෙන්නේ. සවුන්ඩ් අඩුයි කියන්න බෑ. හරි බලන්නකො. මිනිසෙක් තමා සතු මුදලකින් පහෙන් දෙකක් බිරිඳටද හරිද භාග පාඩම භාග බලා ගන්න. ඉතුරු මුදල පුතුන් තිදෙනාට සමසේ බෙදා දීමට අදහස් කළේය. නමුත් එසේ බෙදා දීමට ප්‍රථම එම මුදලින් 6න් එකක් සහෝදරයාට දීමට සිදු විය. ඉතුරු වූ මුදල මුලින් අදහස් කළ ආකාරයට බෙදා දෙන ලදී කියලා කියනවා. බිරිඳට ලැබුණු මුදල නිසා මිනිසා ළඟ තිබූ මොකද්ද බිරිඳට ලැබුණු මුදල මිනිසා ළඟ මුලින් තිබූ මුදලින් කොපමණ භාගයක්ද කියලා අහනවා. දැන් අහගන්න මේ ප්‍රශ්නේ. හොඳට අහගන්න කට්ටිය මේ ගේම් එක අපි ගහන්නේ මෙන්න මෙහෙමයි. හරි? මේ ගේම් එක ගහන්නේ මෙන්න මෙහෙමයි. භාග පාඩමේ ඕනෑම ගාණක් හදන්න පුළුවන් දැනුම පුතේ අපි ඕගොල්ලොන්ට දීලා තිබුණා. පහුගිය දවස්වල මගේ රිවිෂන් පන්තියට ආවනම් කරගන්න තිබුණා. ඒක වීඩියෝස් කිහිපයක් YouTube නාලිකාවෙත් තිබුණා. හරිද? හරි. පොඩ්ඩක් අපි ආයෙ ගාන කියවමු. හරි. බලා ගන්න එකක් මේ. අද අපිට කොච්චර දුරට පන්තිය කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. එකක් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳ පොඩි ගැටලුවක් තියෙනවා. මේ හිසේ රදයක් මේ අපිට ප්‍රශ්න ටිකක්. හරි. ඒක පස්සේ බලමුකෝ අපි ඒක කොච්චර දුරට උත්සන්න වෙනවද කියලා බලමුකෝ. ඒක වැඩක් නැහැ දැන්. මිනිසෙක් තමා සතු මුදලකින් පහෙන් දෙකක් බිරිඳට. පහෙන් දෙකක් බිරිඳට දෙනවා. ඉතුරු මුදල පුතුන් තිදෙනාට සමසේ බෙදා දීමටද අදහස් කළේය. තමන් ගාව තියෙන ඉඩමෙන් පහෙන් දෙකක් දෙන්නේ නෝනට. පහට බෙදුවා කොටස් දෙකක් දෙනවා නෝනට. නමුත් එසේ බෙදා දීමට ප්‍රථමයෙන් එම මුදලින් 6න් එකක් සහෝදරයාට දීමට සිදු වුණා. ඉතිරි වූ මුදල මුලින් අදහස් කළ ආකාරයට බෙදා දෙන ලදී. පට්ට ප්‍රශ්නයක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. රයිට් මේ අහගන්නකො කට්ටිය. මොකද්ද වෙන්න යන්නේ කියලා. දැන් මෙතනදි වෙන්නේ මේ මෙහෙම දෙයක්. මම මේ ටික කොහොම තියන්න ඉන්ෆර්මේෂන් සෙට් එක. දැන් පළවෙනි ප්‍රශ්නේදී කියන්නේ ඉඩම බෙදන විදිහනේ. ඉඩමෙන් 6න් එකක් දුන්නම සහෝදරයාට 6න් එකක් දැන් මුලින්ම ප්ලෑන් කරගත්තේ ඉඩමින් 5න් දෙකක් බිරිඳට දෙනවා. 5න් දෙකක් බිරිඳට දීලා ඉතුරු විච්ච මුදල කොල්ල තුන් දෙනා අතර බෙදනවා. ඒ වුණාට මල කෙලියයි බෙදන්ට කලින් ඇවිල්ලා මේ සහෝදරයා කුරු ගාන මෙහෙමයි අයියේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ සල්ලි හදිස්සියක් මට පුට්ටක් ඉඩමින් කෑල්ලක් දෙන්න බැරිද විකුණ ගන්න මොකක්ද කියලා. සහෝදරයා හින්දා සහෝදරයට 6න් එකක් දෙන්න. දැන් සහෝදරයට 6න් එකක් දුන්නයින් පස්සේ මේ මිනිස්සයා ළඟ ඉතුරු වෙලා තියෙන තව කොච්චරයිද? 6න් පංගු 5යි. ඒක හොඳට තේරුම් ගන්න. සහෝදරයාට 6න් එකක් දුන්නයින් පස්සේ තව ඉතුරු වෙලා තියෙන්නේ කොච්චරද? 6න් පංගු 1යි. වැඩේ තේරෙනවනේ. වැඩේ පැහැදිලි. හරි. එතකොට මොකද අපි කරන්නේ? මේ බලා ගන්නකො සිද්ධිය. මල්ලි මොකද ඔයගොල්ලෝ කියන්නේ ළමයි? එහෙමද? ජොයින් වෙන්න බැරි කච්චිය කෝල් කරයි. දැන් ඔයගොල්ලෝ එන්න බැරි නම් කෝල් කරයි. ඕක නැත්තම් කරන්න දෙයක් නැහැ. ඔක්කොම අපිට රිප්ලයි කරන්න ගියොත් අපි සෑහෙන අසීරුතාවයකටපත් වෙනවා. ජොයින් වෙන්න බැරි කට්ටිය තමයි ගොඩාරියක් ඉන්නේ කියලා තේරෙනවා. හරිද? මොකද කරන්නේ නේ? හරි. දැන් බලන්න. හරි.
හරි බලමුකෝ අර කෝල් දැන් හුන්දලා කෝල් කරනවා. කෝල් කරාම අපි විස්තරي කියන්න මෙහෙම කරන්න කියලා. ඉතින් ඊමේල් එක මම මැසේජ් එකෙත් දාලා තියෙනවා. ඊමේල් එකක් එනවා නම් ඊමේල් එක දිගින් ඊමේල් එක ගහන්න කියලා ඉවර වෙලා. රයිට්. එතකොට මිනිස්සෙක් දැන් පහෙන් දැන් හයෙන් එකක් දුන්නනේ සහෝදරයාට. සහෝදරයාට හයෙන් එකක් දුන්නායින් පස්සේ මොකද වෙලා තියෙන්නේ? සහෝදරයාට හයෙන් එකක් දෙනවා. ඊට පස්සේ තව ඉතුරු වෙලා තියෙන්නේ හයෙන් පහයි. ඔය ඉතුරු වෙච්ච මුදල 6න් 5යි 6න් 5න් පුතා 5න් දෙකක් බිරිඳට දෙනවා. එහෙනම් බිරිඳට ලැබිච්ච මුදල කියලා කියන්නේ බිරිඳට ලැබිච්ච මුදල. හරි අහගන්න. බිරිඳට ලැබිච්ච මුදල කියලා කියන්නේ බිරිඳට ලැබුණ මුදල කියලා කියන්නේ මුදලේ කොටස ඈ. බිරිඳට ලැබුණ මුදලේ කොටස කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් ඉතුරුනේ කොච්චරයිද? 6න් පංගු 5ක්. ඒකෙන් 5න් පංගු 2ක්. එච්චරයි. ඉතුරුනේ 6න් 5ක්නේ. ඇයි සහෝදරයාට 6න් එකක් දුන්නම ඉතුරු වෙන්නේ 6න් 5ක්. 6න් 5න් 2ක්. ඒ කියන්නේ මේකට මේක කැපුණම ඉතුරු වෙලා තියෙන්නේ 6න් 2ක්. අවශ්‍ය නම් 3න් 1යි කියලා ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනනම් ඔහොම තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕක හෝ හරිද? දෙකට දෙකේව 1යි 6ට දෙකේව 3යි. 3න් 1යි කියලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ කියනවා සහෝදරයාටත් බිරිඳටත් දීමෙන් පසු ඔහු ළඟ ඉතිරි වූ මුදල මේ බිරිඳට ලැබුණු මුදලේ කොට. හරි. ඊට පස්සේ මොකද කියන්නේ? මේ ඉඩම නෙමෙයි මුදලක් ගැන කතා කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මොකද්ද කියන්නේ? සහෝදරයාටත් බිරිඳටත් දීමෙන් පසු ඔහු ළඟ ඉතිරි වූ මුදල මුලින් තිබූ මුදලින් කවර භාගයක්? සහෝදරයාට දුන්නේ කොච්චරයිද? 6න් 1යි. නෝනට දෙන්නේ කොච්චරයිද? 6න් 2යි. මං කිව්වේ බෙදන්න නැතුව තිබ්බොත් වැඩේ ෂෝ. එතකොට සහෝදරයාට 6න් 1ක් දෙනවා, බිරිඳට 6න් 2ක් දෙනවා. අපි මේ වෙනකොට 6න් 3ක් බෙදලා තියෙනවා කියලා මතක තියාගන්න. බෙදලා තියෙන මුළු ප්‍රමාණය අපි 6න් 3යි බෙදලා තියෙන්නේ. ඒ නිසා මොකද අපි කරන්නේ? සහෝදරයාටත් බිරිඳටත් දුන්න ප්‍රමාණය කියන එක උත්තරේ ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ අපි හදාගමු මෙන්න මෙහෙම. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ. බලා ගන්න සෝරි දෙවෙනි ප්‍රශ්නෙට. හරි. සහෝදරයාට 6න් 1යි, බිරිඳට 6න් පංගු 2යි. මං කිව්වේ ගන්න එක ලේසි. එතකොට 6න් පංගු 3ක් ඉතුරු. 6න් පංගු 3ක් ඉතුරු. හරි. ඊට පස්සේ මේ තමයි බෙදා දුන්න ප්‍රමාණය. දැන් මෙච්චරක් අපි බෙදලා දුන්නා නම් අපි ළඟ තව ඉතුරු වෙලා තියෙන්නේ කොච්චරයිද? ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය තමයි 6න් 3ක්. එහෙම නැත්නම් ඔබට මෙහෙම හිතන්න හොයන්න තේරෙන්නේ නැද්ද? මෙහෙම හිතෙන්නේ නැද්ද? මම ඔකට කියලා දුන්න ක්‍රමය අහන්නේ අන්තිම ඉතුරු එකනේ. අන්තිම ඉතුරු උත්තරේ හොයන්න තියෙන පට්ටම ලේසි මෙතඩ් එක මෙන්න මේකනේ පුතා. කොච්චර දුර අපි යන්නේ නැහනේ. අපි දැන් බලනවා මේ ඉඩමට මොකද උනේ? ඉඩම නෙමෙයි මුදලට මොකද උනේ? 6න් එකක් මුලින්ම දුන්නාම ඉතුරු වෙන්නේ 6න් 5යිනේ. ඔය 6න් 5නේ. අර බලන්න සර්කිට් ඩයග්‍රෑම් එක ගහන්න. සර්කිට් ඩයග්‍රෑම් එක ගහනකොට 6න් 5ක් මෙතන තියෙනවා. මේ 6න් 5ට මොකද කරන්නේ? මේ 6න් 5න් මාර කේස් එකක් නේ. 5න් 2ක් දෙනවා බිරිඳට. 6න් 5න් 2ක් බිරිඳට දුන්නම තව ඉතුරු වෙන්නේ කොච්චරයිද? 5න් 3යි. ඒ 5න් 3 තමයි පුතා ළමයිට දෙන්නේ. 6න් 5ක් ඉතුරු වෙනවනේ. ඇයි 6න් එකක් දුන්නම කාටද සහෝදරයට 6න් එකක් ඉතුරු වුණාම එතනිනුත් 6න් 5ක් ඉතුරු වුණාම ඒකෙන් 5න් 2ක් දෙනවා මෙතනදී බිරිඳට. එහෙනම් තව ඉතුරු වෙන්නේ 5න් 3යි. ඒක හම්බ වෙනවා ළමයින්ට. එහෙනම් ප්‍රශ්නේ අහන්නේ සහෝදරයාටත් බිරිඳටත් දීමෙන් පසු ඉතුරු වෙන්නේ කොච්චරද? මේන් ඉතිරිය මෙන්න මේක තමයි ඉතිරි වෙන පාත් එක. එහෙනම් ඒ ඉතිරි වෙන පාත් එක 6න් 5න් කොච්චරක්ද? 5න් 3ක් තමයි ඉතුරු වෙන්නේ. හරිද? අන්තිමට ඉතුරු වෙන ඉතිරිය ගැන කතා කරත් පස්සේ මේකට මේක කැපෙනවා. 6න් 3ක් ඉතුරු වෙනවා. අවශ්‍ය නම් දෙකෙන් එක. එහෙම නැත්නම් දෙකෙන් එක. වැරද්දක් නැහැ. ඒ කියන්නේ බලන්න කොයිච්ච දේ. දැන් මෙතන මුලින්ම සහෝදරයාට 6න් 1යි, ඊට පස්සේ නෝනට 6න් 2යි. 6න් 2 දන 6න් 1 6න් 3යි. ඊට පස්සේ ඒ 6න් 3ක් මෙතන තියෙනවා. ඒ 6න් 3ෙන් ඊට පස්සේ මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? තවත් 6න් 3ක් නෙන්න ඕනේ. ඒතකොට එතන 6න් 3යි මෙතන 6න් 3කුයි 6න් 6ක් හැදෙන්නේ. දැන් කල්පනා කරනවා මොකක්ද යකෝ මේ මට වෙන්නේ කියලා ඉවර වෙලා. හරි. හොඳට බලා ගන්න පුතා. මෙන්න මේකයි සිද්ධිය. ඊට වඩා ලේසි. මෙතන තියෙනවා 6න් 5ක්. ඒ 6න් 5න් 5න් 2ක් බිරිඳට දුන්නම තව එන්නේ කීයද? 6න් 5න් 5න් 3ක් එනවා. 6න් 5න් 5න් 3ක් එනවා. ඒ තමයි ළමයින්ට. ඒක තමයි ඉතිරිය කියලා අහන්නේ. පුතෙකුට ලැබුණ මුදල් ප්‍රමාණය කලින් ලැබීමට තිබූ මුදලට වඩා රුපියල් 40000කින් අඩුය. එම නිසා මිනිසා ළඟ මුලින් තිබූ මුදල සොයන්න. දැන්
කලින් බෙදපු විදිහට බෙදුවනම් කලින් බෙදපු විදිහට බෙදුවනම් එක ළමයෙකුට හම්බෙන්න තිබිච්ච මුදල 40000ක් අඩු වෙලා. ළමයි කී දෙනෙක් ඉන්නවද? ළමයි 3 දෙනෙක් ඉන්නවනේ. ළමයි කී දෙනෙක් ඉන්නවද? ළමයි 3 දෙනෙක් ඉන්නවා. එතකොට එක ළමයෙකුට 40000කින් අඩු වෙනවා නම් ළමයි 3 දෙනාටම අඩු වෙන්න ඕනේ 120000. තේරුන්නේ නැහනේ. දැන් කලින් බෙදපු විදිහටයි මුලින්ම සැලසුම් කරගෙන තියෙන විදිහට බෙදද්දී ඒ බෙදනකොට එන මුදලයි හරිද අහගන්නකො දැන් මෙන්න මෙතනදී බෙදනකොට එන මුදලයි අතර වෙනස ગેප් එක රුපියල් 40000යි එක ළමයෙකුට එකෙකුට 40000යි නම් ළමයි 3 දෙනාට 40000 කැලි 3යි ඒ කියන්නේ එතන තියෙනවා මුදලේ පරතරය රුපියල් 120000යි ඒ ළමයි 3 දෙනාටම ગેප් එකනේ දැන් මේ බලන්නකො මුළු මුදලෙන් භාගයක්ම ළමයි 3 දෙනාට ණයින් කරන්නේ දැන් කලින් බෙදුවනම් කොහොමද බෙදන්නේ කලින් බෙදුවනම් බෙදන්නේ ඉඩමෙන් පහෙන් දෙකක් නෝනට දීලා ඉතුරු වෙන ඉඩමෙන් පහෙන් 3යි අහගන්නකො මං කියන එක කලින් බෙදපු විදිහට බෙදුවනම් සම්පූර්ණ ඉඩම තියෙනවා ඉඩමෙන් පහෙන් දෙකක් නෝනට දෙනවා තව පහෙන් 3ක් ළමයි 3 දෙනාටම ඉතුරු වෙනවා එතකොට කලින් බෙදපු විදිහට බෙදුවනම් පහෙන් 3ක් තමයි ළමයි 3 දෙනාටම පහෙන් 3ක් තමයි ළමයි 3 දෙනාටම එන්නේ හරිද පහෙන් 3ක් කියන්නේ ළමයි 3 දෙනාටම හම්බෙන කොටස ඒ වුණාට දැන් ළමයි 3 දෙනාටම හම්බෙන්නේ දෙකෙන් එකයි ඒ වුණාට දැන් ළමයි 3 දෙනාටම හම්බෙන්නේ දෙකෙන් එකයි ළමයි 3 දෙනාටම හම්බෙන්නේ එක්ක 6න් 3යි එහෙම නැත්නම් දෙකෙන් එකයි හැබැයි කලින් හම්බෙන විදිහයි දැන් හම්බෙන විදිහයි අතර පරතරය ගත්තොත් එක ළමයෙකුට 40000යි නම් ළමයි 3 දෙනාට 120000ක ગેප් එකක් එනවා එහෙනම් මෙතන තියෙනවා 120000ක් තේරුණාද මං කියන එක කට්ටියට මං කියන එක තේරුණාද වටපිටාව හදා ගන්න ඕනේ මේ දැන් ඉඩම මොකද වෙන්නේ මුලින් තිබ්බ විදිහට තිබ්බනම් ඉඩම තියෙනවා කෑලි 5කට 1 2 3 4 5 දෙකක් දෙනවා නෝනට ඉතුරු 3 දෙනවා ළමයිට එතන මේ 5න් 3 තමයි සැලසුම් කරපු පළවෙනි විදිහට බෙදද්දී 5න් 2යි 5න් 3යි ළමයි 3 දෙනාට නමුත් 6න් එකක් දුන්න කාටද 6න් එකක් දෙන්නේ සහෝදරයාට ඊට පස්සේ ඉතුරු වෙන්නේ කොච්චරද 6න් 5ක් ඒ 6න් 5 කොහොමද බෙදන්නේ මේ අර මගේ ඩයග්‍රෑම් එක මම හැම ගානකම අඳිනවා මේ ඩයග්‍රෑම් එක අඳිනවා මේ මොකද වෙන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ මෙතන 6න් 5ක් තියෙනවා 5න් 2ක් බිරිඳට 5න් 3ක් ළමයිට බිරිඳට දෙන්නේ කොච්චරද 5න් දෙකක් ඒ කියන්නේ 6න් දෙකක් ළමයිට දෙන්නේ කොච්චරද ළමයිට නෙවෙයි ළමයි 3 දෙනාටම දෙන්නේ කොච්චරද ළමයි 3 දෙනාටම දෙන්නේ 6න් 3ක් ඒ කියන්නේ 6න් 3ක් ඒ කියන්නේ දෙකෙන් එක කලින් දෙන්න හිටියේ කලින් විදිහට දුන්නා නම් ළමයි 3 දෙනාටම හම්බෙන්නේ 5න් 3ක් දැන් විදිහට හම්බෙන්නේ ළමයි 3 දෙනාටම දෙකෙන් එකක් ඒ කලින් විදිහයි දැන් විදිහයි ගත්තම එක ළමයෙකුට හම්බෙන මුදල් ප්‍රමාණ අතර වෙනස 40000ක් ළමයි 3 දෙනාට අතර වෙනස ගත්තොත් 120000ක් එහෙනම් මේ දෙක අතර වෙනස 120000ක් වැඩේ තේරුණාද ඔය අතර වෙනස 120000ක් කෙලින් උත්තරේ ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ මේ දෙකේ පොදු හරය 10යි 10ට 5ව 2යි දෙවරක් 3 6යි 10ට 2ව 5යි 5 වරක් 1 5යි එතකොට උත්තරයක් එනවා මෙතන A කියන්නේ 120000කට හරි 12000ක් නෙවෙයි මෙතන මම ලියලා වැරදි 120000යි 120000යි එතන මුළු මුදලින් 10න් එකක් කියලා කියන්නේ පුතා 120000යි මුළු මුදලින් 10න් එකක් කියන්නේ 120000යි එහෙනම් මුළු මුදල කියලා කියන්නේ ඔය 120000 වගේ 10 ගුණයක් ඒ කියන්නේ 120යි 120යි ඕක තමයි හදන්න තියෙන ලේසිම මෙතඩ් එක අර 3 දෙනාම එකපාර ගත්ත ගමන් උත්තර එනවා බොරුවට 3ට බෙදලා එකක් ගන්න එපා ඔන්න 2018 භාග ගාන ඇති බම්බුවක් නෑ මේකේ 2018 භාග ගාන ගත්තම මේ ගානේ ඇති දෙයක් නෑ මේක පට්ට සරල ලේසි මාරම සුපිරි ගාන හැබැයි මේක හදන්න දෙයක් මේකේ නෑ ඒ කියන්නේ පට්ට සුපිරි කියලා කියන්නේ මේ වගේ ගානක් විභාගයට આવුත් නැතින් යකෝ ගොඩ කියන එක මම මේ කියන්නේ මේ වගේ ගානක් විභාගයට ආවොත් ඒක ෂෝක් මරු ගොඩ හරි පැහැදිලිද මං කියන එක හරි දැන් මම ආයෙ පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ මෙතන මුදල ආපු විදිහත් පැහැදිලි මුළු මුදල රුපියල් කියන එක කියන්න ඕනේ රුපියල් කියන එක කියන්න ඕනේ රුපියල් ලක්ෂ
කීයද? ලක්ෂ 120ක් එහෙමද? නෑ ලක්ෂ 12. ලක්ෂ 12. හරි. රයිට්. ඔන්න උත්තරේ. අදා ගන්න. ඉක්මනට චෙක් කරගන්න. ඉක්මනට චෙක් කරගන්න. 2018 ගන්න. සර් මම පේමන්ට් කරා මාව තාම පේමන්ට් ගෲප් එකට ඇඩ් කරලා නැහනේ. ඔයා ආයතනයේ ඇහෙනවා මදි. ඇහෙනවා මදි කියලා එක ළමෙක් කියනවා. ඒ ළමෙම නේද කලිනුත් කිව්වා ඇහෙනවා මදි කියලා? ඇහෙනවා මදි වෙන්නේ කොහොමද? ඇහෙනවා මදි වෙන්නේ මෙච්චර මේ මයික් එක වැඩ කරනවා පෙන්නනවනේ හොඳට. YouTube නැහැ කියලා දාන්න මල්ලි යාලට. තුන්දහ ෆුල් ඇති. නෑ තුන්දහ ෆුල් නෑ. හරි. යම් බලන්න අපි ඊළඟ ගානට. මේකත් අර මේකට ගහලා දැම්මනම් හරි charge. charger එක උතරනේ. හරි. බලා ගන්නට. බල්බ් ඉවත් වෙනවා හරි. ඔව් තියන අවුරුදු. හරි වැඩේ හරි තේරුණා. අපේ YouTube channel එක subscribe කරපු නැති කට්ටිය subscribe කරලා තියාගන්න. හරි. ඊළඟට කියනවා මේ ශිෂ්‍යයෙකු දෙවෙනි ගානේ කතා කරනවා. දෙවෙනි ගානේ. ඒක හරි ෂෝක් ගානක්. දෙවෙනි ගාන බලා ගන්නට. හරි. බලා ගන්නට. ශිෂ්‍යයෙකු තම නිවසේ සිට පාසලට ගමන් කළ ආකාරය දී ඇති දුර කාල ප්‍රස්ථාරයෙන් දැක්වේ. ශිෂ්‍යයා අතරමඟ නැවතී සිටි කාලය කොපමණද? මේ දුර කාල ප්‍රස්ථාර කියන එක දැන් ගැන කතා කරන්නම්කෝ ඉස්සරලා. පොඩ්ඩක් මේක පැත්තකින් තියලා දුර කාල ප්‍රස්ථාර කියන්නේ මොනවාද? දුර කාල ප්‍රස්ථාරයක් අඳින්නේ කොහොමද? ඒකේ මේ දක්වලා තියෙන දත්ත ටික මොනවද? ඔන්නෝම කියන කරුණු ටිකක් අපිට මේකේ තියෙනවනේ. දුර කාල ප්‍රස්ථාරයක් ගැන. ඔන්න දැන් හොඳට බලා ගන්න කට්ටිය දුර කාල ප්‍රස්ථාරයක් නම් අපි අඳින්නේ කොහොමද මේක කියන්නේ. පැහැදිලිවම අහගන්න. පැහැදිලිවම අහගන්න දුර කාල ප්‍රස්ථාරයක් කියන එක අඳ ගන්න විදිය. හරි. ඔන්න බලා ගන්න කට්ටිය වෙන්න යන්නේ මොකද්ද කියලා. වෙන්න යන්නේ මොකද්ද කියලා බලන්න. සාමාන්‍යයෙන් දුර කාල ප්‍රස්ථාරයක් අපි අඳින්නේ මෙන්න මෙහෙම. දුර කාල ප්‍රස්ථාරයක් කියලා කියන්නේ කවුරු හරි කෙනෙක් චලිත වෙනකොට ඒ චලිත වෙච්ච දුර කාලයත් එක්ක වෙනස් වෙච්ච විදිය. යම් කිසි චලිතයක චලිත දුර කාලය සමග වෙනස් වෙච්ච විදිය. චලිත දුර කාලය සමග වෙනස් වෙච්ච විදිය. ඒක තමයි දුර කාල ප්‍රස්ථාරයක් කියලා කියන්නේ. දැන් ළමයි මේ දුර කාල ප්‍රස්ථාරයක මෙන්න මෙහෙම දැන් ප්‍රස්ථාරයක් ඇඳගත්තම හරි මේ පැත්තට තමයි කාලය කියන එකෙන් මේ පැත්තට තමයි දුර කියන එක. ඕක තමයි සාමාන්‍යයෙන් x අක්ෂය y අක්ෂය අපි ඕක බෙදලා හදා ගන්න පුළුවන් විදිය. ඔන්න බලා ගන්නකො කට්ටිය දුර කාල ප්‍රස්ථාරය. අපි x කියලා අවශ්‍ය නැහැ ලකුණු කරන්න y කියලා අවශ්‍ය නැහැ ලකුණු කරන්න. අපිට පුළුවන් මේ විදියට වැඩේ කරන්න. හරි.
වැඩේ පැහැදිලිද කට්ටියට? ඔන්න දුර කාල ප්‍රස්ථාරය කියන එක අපි ලකුණු කරගත්තා. දැන් මේ මොකද්ද මේකෙදි වෙන්නේ? දැන් අපි හිතන්නකෝ මේ ප්‍රස්ථාරයක තියෙන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. එකක් මෙහෙම වැඳෙන්න පුළුවන්, අනික මෙහෙම වැඳෙන්න පුළුවන්, අනික පුතාලට මෙහෙම වැඳෙන්න පුළුවන්. ඔන්න ඔහොම තමයි. දැන් මේක මෙහෙම වැඳෙන්න පුළුවන්. බෑනේ. අනිත් එක නිකන් වෙනස් වෙලා ඔහොම එකක් ඇඳෙන්න පුළුවන්. හරි ඔය දෙක ගන්න කොහොම දෙයක් ඇඳුනා කියලා හිතන්නකො කොහොම දෙක. ආහාර බැඳෙන්න බෑ. මොකද රින්න නැහැනේ. විස්ථාප මේ දෛශික නෙවෙයි අදිශනේ. හරි. දැන් මේ බලන්නකො. මෙතනදි කියන්නේ ළමයි මෙන්න මේක ගත්තාම අපි කාලය ගත වෙනකොට දුරත් යම් කිසි විදිහකට වැඩි වෙලා තියෙනවා. හරිද? මේකට මම පස්සේ නමක් දෙන්නම්. මෙන්න මෙහෙම තිබුණොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ මේක කාලයනේ. මේ කාලය කියන අක්ෂයට සමාන්තරව තිබුණොත් මේක. බලන්න මේකට සමාන්තරයි. කොහෙවත් ඇලවෙලා නැහැ. ඒකේ තේරුම් බලන්න උදාහරණයක් විදිහට දැන් මෙතන තියෙන කාලය මම ගත්තොත් මිනිත්තු 5යි කියලා හිතන්නකෝ. මේක කාලය මන් ඉන්නේ මිනිත්තු වලින්. මිනිත්තු 5කදී ආ ගමන් කරලා තියෙන දුර මීටර 10යි කියලා හිතන්නකෝ. දුර මැනලා තියෙන්නේ මීටර වලින්. හරිද? එහෙම හිතන්නකෝ නිකමට. හරි. ඊට පස්සේ මිනිත්තු 5ේදීත් මීටර 10යි. මිනිත්තු 6ේදීත් මීටර 10යි. මිනිත්තු 7ේදීත් මීටර 10යි. හරි. ඊට පස්සේ මිනිත්තු 8ේදීත් මීටර 10යි. මිනිත්තු 8ේදීත් මීටර 10ක්. කොහොම දැන් මීටර 10ක් ගිහින් තියෙනවා. මේ බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. මෙහෙම 5 6ට ගියාට වෙනස් වෙලා නැහැ. 7 8ට ගියාට වෙනස් වෙලා නැහැ. තේරුණාද මං කියන්නේ? 5 6 6 7 7 කාලය ගමන් කරනවා. කාලය කොච්චර ගමන් කරත් මිනිහා ගමන් කරලා තියෙන දුර එතරම්. මිනිහා එකතනම ඉන්නවා කියන එකද මේකේ තේරුම. එහෙනම් මේ තියෙන්නේ ඒකාකාර වේගය කියන එක අඳින විදිය. දුර කාල ප්‍රස්ථාරයක ඒකාකාර වේගය කියන එක අඳින්නේ මෙහෙම. දුර කාල ප්‍රස්ථාරයක ඒකාකාර වේගය කියන එක අඳින්නේ මෙහෙම. හරිද? ඒතර දුර කාල ප්‍රස්ථාරයක මේකට මොකක්ද අපි කියන්නේ? දුර කාල ප්‍රස්ථාරය. ඔල්ලෝ ඔය තියෙන්නේ දුර කාල ප්‍රස්ථාරයක නැවතිලා ඉන්න එක. නිශ්චලව ඉන්නවා කියන එක තමයි ඔය තියෙන්නේ. යම් කිසි කෙනෙක් දුර කාල ප්‍රස්ථාරයක නිශ්චලව ඉන්න බව පෙන්වන්නේ මෙහෙම. දැන් කාලය ගත වුවද කාලය ක්‍රමක්‍රමයෙන් ගත වුවද වෙලාව යනවා සටපට කාලා වෙලාව යනවා. පොර එහෙමමයි. ඉන්නවා. යන්නේ. ගමන් කළ දුර වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා නිශ්චලව ඉන්නවා. මෙන්න මේකෙන් අදහස් කරන්නේ නිශ්චලතාවය. නිශ්චලතාවය. දුර කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියලා එකක් තියෙනවා. දුර කාල ප්‍රස්ථාරයකට හොයනවා අපි අනුක්‍රමණය කියලා එකක්. අනුක්‍රමණය කියන්නේ y ඛණ්ඩාංක අතර වෙනස බෙදීම x ඛණ්ඩාංක අතර වෙනස. කොල්ලෝ මේකනේ y අක්ෂය. කොල්ලෝ මේක තමයි y අක්ෂය. කොල්ලෝ මේකනේ x අක්ෂය. ඕක තමයි x අක්ෂය. එතකොට මම හිතන්න මෙන්න මේ ප්‍රස්ථාරයක් ගත්තොත් මෙතන තැන් දෙකක් මම තෝරගත්තා. මෙයාගේ නම A පොයින්ට් එක මේකේ නම B පොයින්ට් එක කියලා හිතන්නකෝ. හරිද? ඔකේ නම A අනික B කියලා හිතන්නකෝ. එහෙම ගත්තාම අපිට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? හරි මේ බලන්න මෙන්න මේ ආකාරයට මෙතන තියෙන ඛණ්ඩාංක දෙක මම මෙහෙම තියනවා. මෙතන තියෙන ඛණ්ඩාංක දෙක මෙහෙම තියනවා. මම මේක ගන්නවා පුතා බලා ගන්න. මේක XA කියලා ගන්නවා. මේක ඇවිල්ලා XB කියලා ගන්නවා. මේක ඇවිල්ලා YB කියලා ගන්නවා. මේක ඇවිල්ලා YA කියලා ගන්නවා. දැන් අනුක්‍රමණය M කියන එක අපි කොහොමද හොයන්නේ? මෙන්න මේ රේඛාව උඩ තියෙන y ඛණ්ඩාංක අතර වෙනස. YA අඩු කරනවා YB ගෙන්. ඒක බෙදනවා පුතා කාගෙන්ද? XA අඩු කරනවා කාගෙන්ද? XB ගෙන්. මේ y කියන්නේ මොකක්ද? බලන්නකො මේ තියෙන්නේ y අක්ෂය තුල තියෙන්නේ මොනවද? දුර දුර දුර. එහෙනම් මේ තියෙන්නේ මොකක්ද? මේ තියෙන්නේ මොකක් හරි දුරක්. මේ තියෙන්නේ මොකක් හරි දුරක්. එතකොට x අක්ෂය තුල තියෙන්නේ කාලය. එතකොට මේ තියෙන්නේ මොකක් හරි කාලයක්. මේ තියෙන්නේ මොකක් හරි කාලයක්. තේරුණාද? එතකොට යම් කිසි දුර ප්‍රමාණයකින් තවත් දුර ප්‍රමාණයක් අපි අඩු කරනවා. එතකොට දුර අඩු කිරීම දුර කියන්නේ AN බොලව් දුරක්. දුර අඩු කිරීම දුර කියන්නේ AN මොකක් හරි දුරක්. මම ඒක දුර කියලා ගන්නවා. මම ඒක දුර කියලා ගන්නවා. මෙතන තියෙන්නේ ටයිම් එකක්. මෙතන තියෙන්නේ ටයිම් එකක්. ටයිම් එකෙන් ටයිම් එකක් අඩු කරාම ආයෙත් එන්නේ ටයිම් එකක්. මම ඒක කාලය කියලා ගන්නවා. එතකොට දුර බෙදීම කාලය මොකක්ද හම්බෙන්නේ? චලිත වේගය. චලිත වේගය. චලිත වේගය. දැන් මේ දුර කාල ප්‍රස්ථාර මම තාම ගානට අත තිබ්බෙවත් නැත. මම තවම
ගානට අත තිබ්බෙවත් නැත. මේ ගානට අත තියලවත් නැම්ම තව. හරිද? තේරුණාද මං කියන්නේ? අත තියලවත් නැතුව මේ වටපිටාව තමයි මම මේ කියලා දෙන්නේ. හරිද? වටපිටාව තමයි මම මේ කියලා දෙන්නේ. මං ගානට අත තියලවත් නැහැ කියලායි මම තවම කියන්නේ. හරි? එතකොට දැන් අහගන්නකො ළමයි මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. මෙන්න මේක බලන්නකො වෙන්න යන්නේ මොකද්ද කියලා. දැන් මේ තමයි සාමාන්‍යයෙන් O level paper එක ගත්තාම මේ දුර කාල ප්‍රස්ථාර ගාන එන්නේ ශීඝ්‍රතාවය කියන ඒකකේ යටතේ. මේක 10 වසරේ මම උගන්වලා තියෙනවා. sorry ඉදිරියට උගන්වන ශීඝ්‍රතාවය. ශීඝ්‍රතාවය. ඇයි මතකද මම උගන්වනකොට 10 ළමයිගෙන් මම අහනවා උන් අපෙන් අහන්නේ වේගය. උන් අපෙන් අහන්නේ චලිත වෙච්ච වේගය. අපි උන්ට හොයලා දෙන්නේ අනුක්‍රමණය. උන් අපෙන් අහන්නේ වේගය. උන් අපිට අපි උන්ට හොයලා දෙන්නේ අනුක්‍රමණය. මොකද දුර කාල ප්‍රස්ථාරයක වස්තුවේ චලිත වේගය ඒ අනුක්‍රමණයට සමානයි. ඒ අනුක්‍රමණයට සමානයි. චලිත වේගය කියන එක අනුක්‍රමණයට සමානයි. දැක්කද වෙච්ච විදිය? බලන්න මේ රේඛාව මත යම් කිසි තැනක් අපි ලකුණු කරගන්න. මේ තියෙන ලකුණු කරගෙන තැන් දෙකක් අපි ලකුණු කරගෙන මෙතන පොයින්ට් එක XA මෙතන පොයින්ට් එක XB. ඒ කියන්නේ X A වල X අගය B වල X අගය ඊළඟට B වල Y අගය A වල Y අගය. එතකොට මොකද වෙලා තියෙන්නේ? මේ තියෙන නිශ්චලයි. මේ තියෙන මොකද්ද? නිසලව පවතී. ඔය තියෙන මොකද්ද? නිසලව පවතී කියලා තමයි ඔය තියෙන්නේ. පට්ට නිශ්චලයි යන්නේ නැහැ කොහෙවත්. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ වේගෙන් ගමන් කරන එක. මේ මෙන්න මෙහෙම සරල රේඛාවක් ඇඳෙනවා නම් යම් කිසි කෝණයක් ආනතවන පරිදි. මෙහෙම සරල රේඛාවක් ඇඳෙනවා නම් යම් කිසි කෝණයක් ආනතවන පරිදි මේ තියෙන්නේ ඒකාකාර වේගය. හරිද? දැන් ගාන පස්සේ ආදමු ඉන්නකො කියලා දෙනකන් තියරි පාර්ට් එක. හරි. පස්සේ මේ බලන්නකො මෙහෙම එකක් ගිහින් තව චුට්ටක් වෙනස් වෙලා මෙහෙම ගිහින් තව චුට්ටක් වෙනස් වෙලා මෙහෙම ගිහින්. එතකොට මේ ප්‍රස්ථාරේ කෑලි කීයකට කැඩලා තියෙනවද? මෙතනින් ඉඳන් මෙතනට එකයි. ඕක එක වේගයක්. මෙතනින් ඉඳන් මෙතන තව එකයි. තව වේගයක්. මේක තව වේගයක්. මෙහෙම කැඩුනොත් ප්‍රස්ථාරේ කෑලි තුනකට මේ චලිතය තුල මේ මිනිස්සයා වේග තුනකින් ගිහින් තියෙනවා. පැයට කිලෝමීටර් 10යි ඒක 30ට වැඩි කරලා ඒක වැඩි කරලා එහෙම කියලා. එයාගේ පරාස තුනක් තියෙනවා. එයාගේ චලිතය තුල විදි තුනක් තියෙනවා. ඒක තමයි මේ ඒකාකාර වේගය කියලා කියන්නේ. තේරුණාද මං කියන එක? වැඩේ පැහැදිලිද? හරි. රයිට් බලාගන්න. දැන් අපි මේක කතා කරනකොට මේක ඕගොල්ලෝ ලියා ගන්න ඉස්සලා කැමති කට්ටිය. එහෙනම් මොකක්ද අපි කියන්නේ? දුර කාල ප්‍රස්ථාරයක අපි නීතියක් සම්මත කරමු කට්ටිය. දුර කාල ප්‍රස්ථාරයක මොකක් මගින්ද? අනුක්‍රමණය මගින් මොකක්ද හම්බෙන්නේ? චලිත වේගය ලබා දේ. අනුක්‍රමණය මගින් මොකක්ද ලබා දෙන්නේ? දුර කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය මගින් චලිත වේගය ලබා දේ. දුර කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය මගින් චලිත වේගය ලබා දෙන. එහෙනම් උන් අපෙන් අහන්නේ වේගය, අපි උන්ට හොයලා දෙන්නේ අනුක්‍රමණය. දුර කාල ප්‍රස්ථාරයක උන් අපෙන් අහන්නේ වේගය, අපි උන්ට හොයලා දෙන්නේ අනුක්‍රමණය. ඕක තමයි විභාග ගන්න තියෙන්නේ. ඔන්න මම තියරි ටික ගත්තා. රයිට් හදාගන්න ඉස්සලා නෝට් කරගන්න අවශ්‍යතාවය ඇත්තෝ සටහන් කරගන්න. ඉක්මනට සටහන් කරගන්න අවශ්‍යතාවය ඇත්තෝ.
තව කීප දෙනෙකුට ඉඩ තියෙනවා එන්න Zoom එකට එන්න කියන්න ඉක්මනට. ඇවිල්ලා ඉගෙන ගන්න කියන්න. අද එන්න පුළුවන් තාම. තාම අපි හිතමු 2500 පැනලා නැහැ කියලා හිතන්නකෝ. හරි අපි යන් ඉක්මනට ඊළඟ ගාන හදන්න. පුතේ කොහොමත් අපි ලබන අනුක්‍රමණය gradient නේද? gradient m හරි ඔන්න දැන් විභාග ගානට යන්න. විභාග ගානේ දැන් බලමු අපි මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. ඔන්න දැන් ඔන්න තියරි ටික ඉගෙනුවා. හරි. හරි. මේ පොදට මතක තියාගන්න එක දෙයක්. දුර කාල ප්‍රස්ථාරයක පුතේ ප්‍රස්ථාරය දීලා උන් අපෙන් අහන්නේ වේගය. ඒ වුණාට අපි උන්ට හොයලා දෙන්නේ අනුක්‍රමය. උන් අපෙන් අහන්නේ වේගය. අපි උන්ට හොයලා දෙන්නේ අනුක්‍රමණය. පැහැදිලිද මං කියන එක? පැහැදිලිද මං කියන එක? මෙතන අලුත් ළමයි කීයක් ඉන්නවද බලන්න අත උස්සන්න. අද තමයි ෆස්ට් ටයිම් සර්වර් දැක්කේ කියන කට්ටිය. මල්ලි අපි කවුන්ට් එක පෙන්නන්න නැද්ද? කවුන්ට් එක. ළමයි කීයද? ළමයි ඒක තමයි කිව්වේ අපි 2500ට අඩු ගාණක් අද ඉන්නේ කියලා. ආසන්න ගාණක් අඩුයි. හරි. ගොඩක් කට්ටිය මං කිව්වා අර YouTube live එක පස්සේ තමයි යන්නේ කියලා. YouTube live එක මට තේරෙන්නේ නැහැ දැන් පන්තියට අවිල්ලා කරගන්න බෑ කියන්නේ මොකද්ද මෙච්චර කරන්නේ කරේ. හරි. ප්‍රශ්නයක් තියෙනවා. එහෙම වුණාම නේ icon right දැන් බලන්නකො විභාග ගාන හදන්න පටන් ගමුකෝ. මොකද්ද දැන් මේ මම දැන් බලන්න මම උගන්වපු දෙයට උඩින් මොන හරි විභාග ගානේ තියෙනවද? මම උගන්වපු නැති තියරි විභාග ගානේ තියෙනවද? ඕකනේ බලන්න ඕනේ. දැන් බලන්නකො විභාග ගාන ඉස්සර. මොකද්ද කතාව? උන් අපෙන් අහන්නේ වේගය. අපි උන්ට හොයලා දෙන්නේ අනුක්‍රමණය. උත්තර මතක තියාගනින්න. වැඩේ කොට දාගනින්න. හරි. right. නැත්තම් වැඩේ කොට දාන්න අපහසුයි. ඔයාලා මහන්සි වෙලා වැඩ කරේ නැත්තම්. දැන් එන්න විභාග ගන්නට. හරි. ශිෂ්‍යයෙකු තම නිවසේ සිට පාසලට ගමන් කළ ආකාරය දී ඇති දුර කාල ප්‍රස්ථාරයේ දැක්වේ. ශිෂ්‍යයා අතරමඟ නැවතී සිටි කාලය. අඩෝ මම ඉගැන්නුවා. මේ දැන් කොම්බලාගන්ට දුර කාල ප්‍රස්ථාරය අපේ දෙවි ඉස්සලා එම දුර කාල ප්‍රස්ථාරය පවතින්නේ මෙලෙසයි. මෙතන ඉඳන් මෙතනට එක්කෙනෙක් ඉන්නවා. මෙතන තියෙනවා 30ක් එතකොට. මෙතන ඉඳන් මෙතනට තියෙනවා කීයක්ද? 6ක් තියෙනවා. 6ක් තියෙනවා. ඊට පස්සේ මිනිස්සයා ඔහොම නැවතීමක් තියෙනවා 50 දක්වා නැවතීමක් තියෙනවා. හරි. ඊට පස්සේ ඇන්ගල් එක වෙනස් වෙලා ගිහින් තියෙනවා 70ට එනකම්. 70ට එනකම් යනකොට මෙතන තියෙන උත්තරේ කීයද? 12යි. හරි. කිලෝමීටර් වලින් තියෙන්නේ. කාලය මිනිත්තු තියෙන්නේ. කාලය මිනිත්තු තියෙන්නේ. හරි. ළමයි මෙයා නැවතිලා හිටියේ කොහෙද? මම උගන්වපු හැටියට මෙතන
මේකට අනුක්‍රමණයක් තියෙනවා. අනුක්‍රමණ තිබේ නම් වේග තිබේ, වේග තිබේ කියන්නේ ඌ නැවතිලා නැහැ. නැවතුනේ මේ මෙතන. එහෙනම් නැවතිලා හිටපු කාලය මිනිත්තු 30 සිට මිනිත්තු 50 දක්වා නැවතිලා සිටියා. එහෙනම් නැවතී සිටි කාලය කොපමණද? එයා පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනවා. නැවතී සිටි කාලය මිනිත්තු 50න් මිනිත්තු 30ක් අඩු කරන්නට උත්තරයක් එනවා 20යි මිනිත්තු කියලා අනිවාර්යෙන් ලියන්න. දෙවෙනි ප්‍රශ්නේ. ඔහු පළමු මිනිත්තු 30 දී ගමන් කළ වේගය පැයට කිලෝමීටර වලින්. මොකක්ද උන් අහන්නේ අපේ? මොකක්ද උන් අපෙන් අහන්නේ? උන් අපෙන් අහන්නේ වේගය. උන් අපෙන් අහන්නේ මොකද්ද? වේගය. අපි උන්ට හොයලා දෙන්නේ මොකද්ද? අපි උන්ට හොයලා දෙන්නේ මොකද්ද? අනුක්‍රමණය. එච්චරයි. හැබැයි පොඩි ප්‍රශ්නයක්. අහන්නේ පැයට කිලෝමීටර වලින් කීයද කියලා. උන් වේගය අපෙන් අහන්නේ පැයට කිලෝමීටර වලින් කීයද කියලා. එතකොට දැන් අපි ඉස්සලම හොයනවා වේගය නම් උන් අපෙන් අහන්නේ මෙන්න මේ පළවෙනි කොටස ඇතුළේනේ. මිනිත්තු 30කදී ගිහින් තියෙන්නේ කිලෝමීටර 6යි. නිකන් හොයන්නත් පුළුවන් නේ ඕන ගොබ්බේකට තේරෙනවා. යකෝ මිනිත්තු 30කදී යන්නේ කිලෝමීටර 6යි නම්. මිනිත්තු 30කදී යන්නේ කිලෝමීටර 6යි නම්. අනුක්‍රමණ පැත්තකින් තියන්නකෝ. අයි අනුක්‍රමණයෙන් හදන්න ඕන කියලා නීතියක් නැහැ නේ. මොකද මේකේ තේරෙනවනේ. පළවෙනි බිඳුවේදී 0යි 30දී 6යි. තොර මිනිත්තු 30කදී ගිහින් තියෙන්නේ කිලෝමීටර 6යි. නමුත් වේගය පැයට කිලෝමීටර කියන්නේ පැයකදී යන දුර. වේගය පැයට කිලෝමීටර කියන්නේ පැයකදී යන දුර. පැයකදී යන දුර කියලා කියන්නේ ඒක කොහොමද හොයන්නේ? පැයකදී යන දුර. පැයක් කියන්නේ මිනිත්තු 60කට. මිනිත්තු 60කදී යන දුර අහන්නේ. එහෙනම් වේගය නතින් හොයන්න පුළුවන්. එක් මිනිත්තු 30කට යන්නේ 6යි නම් 30 දෙගුණය 60යි. 60කදී යන්නේ කිලෝමීටර 12යි. කිලෝමීටර 12යි. හැබැයි පැයකට. ඇයි මිනිත්තු 30කදී යන්නේ කීයද? එහෙනම් මට මෙහෙම ලියන්න පුළුවන්. මේ බලන්නකො. මේ බලන්න. මිනිත්තු 30කදී 6යි නම් 60කදී 12යි. මිනිත්තු 60යි කියන්නේ පැයයි. පැයකදී යන්නේ කිලෝමීටර 12යි. එහෙනම් වේගය කිලෝමීටර 12යි පැයකදී. කිලෝමීටර 12යි පැයකදී. වේගය පැයට කිලෝමීටර 12යි. වේගය පැයට කිලෝමීටර 12යි. තේරුණාද මං කියන්නේ? වේගය පැයට කිලෝමීටර 12යි. ඔක තමයි සිද්ධිය. හරි. වේගය පැයට කිලෝමීටර 12යි. නිකන් හොයන්න බැරිද? එහෙම නැත්නම් අනුක්‍රමණයෙන් හොයමු. හරි අනුක්‍රමණයෙන් හොයන්නේ කොහොමද? මෙතන කණ්ඩාංක ගන්නකො. මෙතන කණ්ඩාංක. එතන y කණ්ඩාංකය 6යි. මෙතන y කණ්ඩාංකය 0යි. මෙතන x කණ්ඩාංකය 30යි. මෙතන x කණ්ඩාංකය 0යි. 6 බෙදීම 30යි. 6 කියන්නේ කිලෝමීටර් 30 කියන්නේ මිනිත්තු. දැන් මාර කේස් එකක් එනවනේ. 30 බෙදීම 6යි ඒ කියන්නේ 5න් 1යි මිනිත්තුවකට කිලෝමීටර්. මිනිත්තුවකට කිලෝමීටර් මිනිත්තුවකට යන්නේ කිලෝමීටර් ගාන දන්නවනම් පැයකට යන ගාන හොයන්න 60න් වැඩි කරන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ මිනිත්තුවකට කිලෝමීටර් ඒක 60න් වැඩි කරනකොට එනවා පැයට කිලෝමීටර්. හරි. පැයට කිලෝමීටර්. ඒත් මං හිතන්නේ අර උත්තරේම එනවා පැයට කිලෝමීටර්. හරි. මේක තමයි පට්ට. කෙනෙකුට හිතෙනවා නම් මේක ඌ මාර පට්ට. කෙනෙකුට හිතෙනවා නම් මේක ඌ මාර පට්ට. හිතෙන්නේ නැත්තම් ඒක හදන්න මේක. ඔහු ගමනේ අවසාන මිනිත්තු 20 දී ගමන් කළ වේගය පළමු මිනිත්තු 30 දී ගමන් කළ වේගය මෙන් කී ගුණයක්ද කියලා අහනවා. අන්තිම මිනිත්තු 20 දී ගිහින් තියෙන වේගය මිනිත්තු 20කදී තමයි කොච්චරක්ද ගිහින් තියෙන්නේ? ඒත් කිලෝමීටර 6ක් ගිහින්. බලන්නකො මේ පළවෙනි මිනිත්තු 30 දී කිලෝමීටර 6ක් ගිහිල්ලා මිනිත්තු 20ක් හති ඇරලා ගිමන් ඇරලා
තවත් මිනිත්තු 20කදී 50 ඉඳන් 70ට මිනිත්තු 20යින් තියෙන්නේ. තවත් මිනිත්තු 20කදී එයා 6 ඉඳන් 12ට ගිහිල්ලා තියෙනවා. 6 ඉඳන් 12ට ගිහිල්ලා තියෙනවා. තවත් කිලෝමීටර් 6ක් ගිහිල්ලානේ. ඒතර මුළු ගමනාන්තය කිලෝමීටර 12යි. ගමන කෑලි 3කට කැඩෙනවා. පළවෙනි කොටසේ 6යි 2 බිංදුවයි ගමන් කළේ නැත නිශ්චලයි. ඊළඟ එකේදී 6යි. ඕක තමයි පුතා වෙච්ච සිද්ධිය. දෙවෙනි කොටසේදී වේගය අහනවා. කොච්චරද දෙවෙනි කොටසේදී වේගය? නිකන් හිතන්න දෙවෙනි කොටසේ වේගය කොච්චරද කියලා. මිනිත්තු 20කදී යන්නේ 6යි නම් මිනිත්තු 60කදී යන්නේ 18යි. එහෙනම් ඒකේ වේගය පැයට කිලෝමීටර කීයද එතකොට? පැයට කිලෝමීටර කීයද එතකොට? 18යි. ඔය පළවෙනි එකේදී වේගය පැයට කිලෝමීටර 12යි. දෙවෙනි එකේදී වේගය පැයට කිලෝමීටර 18යි. දෙවෙනි එකේදී වේගය පැයට කිලෝමීටර 18යි. එතකොට පැයට කිලෝමීටර 12යි ෆස්ට් එක, තර්ඩ් එක නැත්නම් ලාස්ට් එක පැයට කිලෝමීටර 18යි. ඒ වගේ කී ගුණයක්ද එතකොට? අර ගුණය හොයන විදිය බෙදන්න ඕනනේ, බෙදලා කියලා දෙන්න. දැන් මම ඔබට කියන්නේ මොකද්ද? මගේ මේ පේපර් ක්ලාස් එකේ අරමුණ තමයි තියරි මතක් කරලා ළමයට ගාන කියලා දෙන්නේ. දැන් මම මොකද කරේ මුලින් තියරි කියලා දුන්නා. බලපුවාම මේ ඔක්කොම ටික ගානේ තියෙනවා. උට තියරි අහගෙන හිටියා නම් උට ගාන කොට. බැරි එකාට බෑ ඉතින්. ඒක මට කරන්න දෙයක් නැහැ. තේරුණාද මං කියන එක? හරි. දැන් ඔන්න ඔය ටික බලාගත්තා මම කනවා ඒ ටික. හරි. අපි දෙවෙනි කැලලට යන්. හොඳට අහගන්න. උත්තර පත්‍ර පරීක්ෂා කරන්න යන්න එපා. උත්තර පත්‍ර පරීක්ෂා කරලා ගොඩ යන්න එපා. හරි. දැන් අපි වගේ මේ විවිධ විදිවලට දකින්න. විවිධ විදිවලට දකින්නකොට ඒ විදියත් එක්ක තමයි පුතාලා ගොඩ යන්නේ. හරි. විවිධ විදිවලට දකින්න. තේරුණාද? නැත්තම් ගොඩ යන්නේ නැහැ. හරි මට කියන්නකෝ චලිතයේ අවසාන කොටසේ වේගය අපි හොයමු. අවසාන කොටසේ වේගය. අවසාන කොටසේ වේගය. කීයද අවසාන කොටසේ වේගය? එතන බලන්නකො මේ පොයින්ට් එක හොයාගන්නකො මේ පොයින්ට් එක මේ පොයින්ට් එක. එතන y කණ්ඩාංකය 12යි, අතන y කණ්ඩාංකය 6යි. ඊට පස්සේ 12ක් වෙනකොට x කණ්ඩාංකය 70යි, අරක 50යි. අන්තිමට උත්තරයක් එනවා උඩින් කිලෝමීටර 6යි, යටින් මිනිත්තු කීයද 20යි. දැන් ඔය එන්නේ මිනිත්තුවකට යන කිලෝමීටර ගාන. මිනිත්තුවකට යන කිලෝමීටර ගාන වැඩි කරනවාම 60න් අපිට උත්තරයක් එනවා පැයකට යන කිලෝමීටර ගාන. පැයකට යන කිලෝමීටර ගාන එනවා. මෙතන 20 ඒවා 1යි, මෙතන 20 ඒවා 3යි. මං කිව්වේ නිකන් නෝමලි හිතන්නකෝ. පැයට කිලෝමීටර 18යි. එතකොට මෙතන වේගය සහ මෙතන වේගය අතර තියෙන ගුණාකාර ගැන අහනකොට ඔව් ගමනේ අවසාන මිනිත්තු 20 දී ගමන් කළ වේගය පළමු මිනිත්තු 20 දී ගමන් කළ වේගය මෙන් කී ගුණයක්? පළවෙනි එකේ දැන් දෙවෙනි එකේදී ගියේ 18යි වේගය. හරිද? කී ගුණයක්ද කියලා බලන්න බෙදන්න ඕනේ. පළවෙනි එකේදී යන්නේ කීයද? 12යි. හරිද? දැන් මොකද වෙන්නේ? මේක වගේ කී ගුණයක්ද කියලා බලනවා. දෙවෙනි වේගයේ පළවෙනි එක වගේ කී ගුණයක්ද? බෙදනවා. 6 කෑලි 2යි කොල්ලෝ, 6 කෑලි 3යි. උත්තරයක් එනවා 3ට 2 1යි කොල්ලෝ, 1යි 2න් 1යි. එකහමාරක්. මේ වගේ එකහමාරක්. 12 එකෙන් වැඩි කරලා තව ඒකට 12 භාගයක් එකතු කරලා. උත්තරේ එකහමාරක්. හරි? එකහමාරක්. මොකද්ද බලව ඊළඟට කියන්නේ? ඔහු පළවෙනි මිනිත්තු 30 දී ගමන් කළ වේගයෙන් මුළු දුරම නොනවතී ගමන් කළේ නම් ඊට අදාළ ප්‍රස්ථාරය මෙම රූපය මත මැද දක්වන්න. එවිට ශිෂ්‍යයාට මිනිත්තු කීයකට කලින් ගමන අවසන් කළ හැකිද? පස්සේ කම්මැලි සිස්සෙක් වෙන්නේ නැතුව, නවතින්නේ නැතුව ගියොත් මුණුහා එක දිගටම මිනිහාගේ ස්පීඩ් එක පැයට කිලෝමීටර 12යි. පට්ට සරල කතාවක් නේ අහන්නේ. දැන් මිනිහාගේ ස්පීඩ් එක පැයට කිලෝමීටර 12යි මෙන්න මෙතනදී. මෙතනදී වේගය පැයට කිලෝමීටර 18. මෙතනදී වේගය පැයට කිලෝමීටර 18. මෙතනදී වේගය පැයට කිලෝමීටර 12යි. ළමයි කවුරු හරි කෙනෙක් පන්තියට ආවා නම් ගානට උත්තරේ විතරක් ඉගෙනගෙන යන්න මේ උත්තරේ විතරක් ඉගෙන ගන්න ආපු කට්ටියට මේ පන්තිය සෙට් වෙන්නේ නැහැ. මේ පන්තිය සෙට් වෙන්නේ
ගානේ විනිවිද දකින්න පුළුවන් එකාට විතරයි. ගානක විනිවිද දකින්න පුළුවන් එකාට පමණයි මේක සෙට් වෙන්නේ. නැත්තම් සෙට් වෙන්නේ නැහැ. නැත්තම් මෙච්චර මං කියන්නේ නැහැනේ. දැන් උත්තරේ නිකන් හදලා නිකන් ඉන්න තිබ්බනේ වැඩක් නැහැනේ. නිකන් එහෙම හදලා තේරුමක් නැහැ. නේ? ආය දුර කාල ප්‍රස්තාර ගානක් දුන්නොත් ආය හදනවා නිකන් දුන් යන්න හදන සීන් එකේ ඉන්න ඕනේ. අපිට තේරෙනවා. ඒ නිසා තමයි අපි මේ தත්වෙට එන්න හදන්නේ. උත්සාහ කරන්නේ. හරි. දැන් බලා ගන්න ළමයි. අපි මහන්සි වෙලා වැඩේ කරන්න ඕනේ. හරි. මහන්සි වෙලා වැඩේ කරන්න ඕනේ. අලුතෙන් ආපු දුවලා පුතාලා නංගිලා මල්ලිලාගෙන් ඉල්ලීමක් කරනවා. දැන් ඕගොල්ලන්ට මම උගන්වනවා තේරෙනවා නම් අපි ඕගොල්ලෝ ගෲප් ලින්ක් එකක් දෙන්න. අපේ තියරි ක්ලාසස් වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. YouTube එක ප්‍රබුද්ධ සම්පත් කියලා. මේ මගේ නම. ඒක සර්ච් කරලා බලලා අපේ channel එක subscribe කරන්න. අපි වැඩක් කරනවා නම් මගේ තියරි පන්ති සියල්ල decimeducation.com වෙබ්සයිට් එක කරා තමයි ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ. හරි. ඉතින් මේකෙදී එනවා නම් ප්ලේබැක් එක තියෙනවා බලන්න පුළුවන්. දැන් අපි වීඩියෝ සර්වර් එකක් අලුතෙන් අපි ආයෙ ගත්තා. ඒකට දාලා දැන් වීඩියෝස් කීපයක් දාලා තිබුණා. ඉතුරු ඒවා දැන් අපි අද රෑ අප්ලෝඩ් කරලා හෙට උදේ වෙනකොට අපේ මල්ලි ඔක්කොම ටික දායි වෙබ්සයිට් එකට. ඒ වැඩෙත් ඉවර වෙනවා. එතකොට වැඩ ගොඩක් තියෙනවා. ඉතින් හරි ලස්සනයි. තියරි පන්තියේ මරි ෂෝක් මගේ. රයිට්. ඇවිල්ලා කරගන්න කියලා තමයි මම ඉල්ලීමක් කරන්නේ. හරි. තියරි වලට නම් පොඩි පේමන්ට් එකක් ගන්නවා පුතේ. නැත්තම් කරන්න බෑනේ ඉතින් නේද? හරි. දැන් අහගන්නකො මොකද්ද කතාව අපි කී හිටියේ? දැන් මේ මිනිස්සයා නවතින්න නැතුව එක දිගටම ගියොත්. නවතින්න නැතුව එක දිගටම ගියොත් මෙයාට යන්න තියෙන දුර කොච්චරද? අන්තිමට මූ ගිහින් තියෙන කිලෝමීටර 12යි. අන්තිමට මූ ගිය කිලෝමීටර 12යි. මුගේ ස්පීඩ් එක මුගේ පළවෙනි කොටසේ වේගය පැයට කිලෝමීටර 12යි. මුට යන්න තියෙන්නේ කිලෝමීටර 12යි. මොකද්ද මේකේ තේරුම? පැයට 12යි. පැයට 12යි. ඒ කියන්නේ මෙයා පැයක් ගමන් කළොත් යන්නේ 12යි කියන එකනේ. මේකේ පැයට කිලෝමීටර 12යි කියන වේගයේ තේරුම තමයි එක පැයකදී 12ක් යනවා. එක පැයකදී 12ක් යනවා කියන එක තමයි මේකේ තියෙන තේරුම. තේරුණාද මං කියන එක? පැයකදී යන්නේ 12. එතකොට පැයකදී 12ක් යනවා. යන්න තියෙන්නේ 12යිනේ. එහෙනම් පැයක් තමයි යන්නේ. ගතවන කාලේ පැයයි. ඒ කියන්නේ මිනිත්තු 60යිනේ. එහෙනම් මේක මෙහෙම මැන්දනම් මිනිත්තු 60 කියන එක තියෙන්නේ මේ මෙතනනේ. මිනිත්තු 60 කියන එක තියෙන්නේ මේ මෙතන. මේ මෙහෙම ඇඳනම් මේක මෙතනට එනකන් ඇඳෙනවා. ඔන්න ඔහම ඇඳලා පෙන්නන්න ඕන. කෙලින්ම යන්නේ එකම වේගෙන් යන්නේ. මිනිත්තු 60කින් ඉවරයි. දැන් මිනිත්තු 70ක් ගියා. කලින් විදිහට ගියොත් 70යි අර වෙනස් එකම වේගෙන් ගියොත් 60යි. එතකොට අපිට හොයා ගන්න පුළුවන් මිනිත්තු කීයකට කලින් අවසන් කරන්න පුළුවන්ද කියනවා. අපිට පුළුවන් මිනිත්තු 10කට කලින් අවසන් කරන්න පුළුවන්. මිනිත්තු 10කට කලින් අවසන් කළ හැකිය. මිනිත්තු 10කට කලින් අවසන් කරන්න පුළුවන්. තේරුණාද මං කියන්නේ? ඒක හිතාගත්තු විදිය ගණනය කරපු විදිය ඔක්කොම තියෙනවා. හරි. Tamanට අවශ්‍ය කොටස් ටික Tamanට අවශ්‍ය විදියට ලියා ගන්න. අපි මේ කියන්න ඕනේ නැහැ මේක ඔයා ලියන්න ඕනේ මේක ඔයා ලියන්න කියලා බල කරන්න බෑනේ. Tamanට දැනෙනවා නම් මේක කොහොමද කරන්නේ මෙව කොහොමද ආවේ මේ මොකද උනේ කියන එක Tamanම කරගන්න. Tamanගේ මැට්ටම් සම්මැට්ටම්. එහෙම තමයි අපි අහලා තියෙන්නේ. හරි ඉක්මනට ගොඩ දා ගන්නකො ඉක්මනට. ඉක්මනට හදා ගන්න ඉක්මනට. හරි ඔක තේරුණා? අය අත උස්සන්න. පොඩ්ඩක් ඉන්න. ලයිට් එකක් නේද ඕෆ් උනේ. හරි. එහෙමද බලමු. හරි ඉක්මන් කරන්න හදා ගන්න අඩුපාඩු තැන් ටික. සර් කොහෙද? අපි කුරුණෑගල අතුගල්පුරේ සිට තමයි අපි මුණ ගැහෙන්න ඔබත් එක්ක. අභිමානවත් අතුගල්පුරේ කියන්නේ. අන්තිම ටික ආයේ පොඩ්ඩක් කියන්න.
කුරුණෑගලයක් හොඳයි මම රජරට හොඳයි රජරට හොඳයි right අපි දකුණේ අම්මේ කියවන්න බෑ උඹලා මැසේජ් දාන විදිහට කොච්චර මැසේජ් ගොඩක් යනවද උඩට කොහොමද මම කියවන්නේ හරි right දැන් බලන්න ඔක් කට්ටිය හොඳට බලා ගන්නට අපි මේ සෙමිනාර්ස් ටික කොහොමද කරන්න කියලා මම මේ කල්පනා කරන්නේ මේ මාසේ මැද එකක් අපි කරලා ඊළඟ මාසේ ඒකේ දෙවෙනි එක පේමන්ට් සෙමිනා එක දාලා කරමු කියලා තමයි මම මේ කල්පනා කරන්නේ මේ මාසේ බ්‍රහස්පතින්දා පටසිරි එන්නේ නැහැ නේ ආයේ 17 ඉන්නේ බෑ 14 පොසොන් පෝය පොසොන් එකට දන්සලා දෙමු සංචරණ සීමා දැම්මොත් දන්සලා දෙමු ගණිත දන්සල මතකද දුන්න වෙසක් එකට මොනවද කරේ ජ්‍යාමිතිය කොහොමද වැඩේ අපි මෙහෙමත් කරනකොට තමයි අර එකම එකක් හරි ඉඳලා තිබ්බ අර සල්ලි පස්සේ යන ළම ගුරුවරු කියලා හරි මම බොහොම මේ ආරාධනා කරනවා මේ මම අනිත් දැන් ඒ සල්ලි පස්සේ යන ගුරුවරු කියලා කිව්ව ළමයා ඉන්නවනේ ළමයා හරි ගුරුවරයෙක් හරි කවුරු හරි මොකෙක් හරි එකෙක් නේ කිව්වේ මම ඒ උට ආරාධනා කරනවා පුළුවන් නම් මෙහෙම කරන්න අපි වගේ නේ රුපියල් 65000ක් විතර Zoom එකට නාස්ති කරගෙන ඊදම් කරගෙන හරිද මේ වගේ මේ ඔක්කොම data charge එක දරාගෙන හරි තේරුණාද මයික් එකට දාන බැටරි කාලේ ඉඳලම අපි වියදම් කරනවනේ ඒ වියදම් කරගෙන නේ අපි වැඩ කරන මල්ලිලට මේ වැඩ කරන මේ ඇන්ටිලට පඩි ගෙවාගෙන ආයතන රෙන්ට් එක ගෙවාගෙන ඈ නේද මේ ඉලෙක්ට්‍රික් charge එක ගෙවාගෙන ඒතර මේ සමස්ත පුතා ඇත්තම කිව්වොත් මේ පැය දෙකේ පන්ති 4ක් මාසෙට කරනකොට මේකේ වියදම මේකේ මේන්ටේන් කොස්ට් එක විතරක් අපි රුපියල් 60 70000ක් 80000ක් පැත්තකට කරලා ඉවරයි. හරි. මෙලෝදයක් ළමයි වෙනුවෙන් නොකරන කාලකන්ණි තමයි අර ඇවිල්ලා එක එකව කියන්නේ. තේරුණාද? සාමාන්‍ය දෙයක්. හරි. ඔව්වා මේ ඔව්වම තමයි. යෝ ගණන් ගන්න නැහැ ඉතින්. මම දෙන්නේ නැහැ. මේ අන්තිම එක චුට්ටක් කියන්න කියලා කියනවා නේ. බෑ බං ආයි කියන්න ඕන. නකමන්නේ කියන්න. දැන් මේ මිනිස්සයා ගිහින් තියෙන්නේ කොහොම ගියත් කිලෝමීටර් 12යිනේ ගිහින් තියෙන්නේ. මෙයාගේ පළවෙනි කොටසේ වේගය පැයට කිලෝමීටර් 12යි. පළවෙනි කොටසේ වේගය පැයකට කිලෝමීටර් 12යි යන්නේ. ඒතර පැයට කිලෝමීටර් 12යි මෙයාට යන්න පුළුවන් කිලෝමීටර් යන්න තියෙන්නේ කිලෝමීටර් 12යි. ඒට ගත වෙන ටයිම් එක පැයයි. පැය කියන්නේ මිනිත්තු 60යි. එහෙම කරා නම් මිනිත්තු 60කින් ගමන ඉවරයි. මෙතනින් ඉවරයි ගමන. හරියට මිනිත්තු 60න් ගමන ඉවරයි. එහෙම කරා නම්. එහෙම නොකරපු ඉඳ මිනිත්තු 70ක් ගියා. එහෙම කරා නම් 60යි යන්නේ. නොකරපු ඉඳ 70ක් ගියා. අන්තිමට මිනිත්තු 10කට කලින් ඉවර කරන්න තිබ්බා. මේ අතරමඟ නැවතුන් නැත්තම් මෙන්න මෙහෙම සෙල්ලම් දෙකක් දැම්මේ නැත්තම් මෙයාට මෙහෙම ගියා නම් දිගටම මිනිත්තු 60කින් ඉවරයි. මේ සෙල්ලම් දාන්න ගිහලා මොකද උනේ මිනිත්තු 70ක් ගියා. ඒ කියන්නේ මිනිත්තු 60ක කාල පරාසයක පොඩි ગેප් එකක් තිබ්බනේ. ඒ තමයි ඔය කියන්නේ. හරි. හරි. මේ තුන්වෙනි ගාන. අන්න තියෙනවා බදු පාඩමේ ගානක්. විදුලි භාණ්ඩ ආනයනය කිරීමේදී 30ක තීරු බද්දක් අය කෙරේ මෙම වර්ගයේ භාණ්ඩයක් ආනයනය කිරීමේදී තීරු බද්ද ලෙස රුපියල් 9000ක් ගෙවිය යුතු නම් ආනයනය කරන භාණ්ඩයේ වටිනාකම කොපමණද? අද මේ කියන්නේ 30ක තීරු බද්දක් ගෙවන්න ඕනිලු. හරිද? රුපියල් 9000ක් තීරු බද්ද විදියට ගෙවන්න ඕනි නම් ආනයනය කරන භාණ්ඩයේ වටිනාකම මම මගේ රිවිෂන් එකේ මේ දවස්වල බදු පාඩම කරමින් ඉන්නේ. ඒ කියන්නේ බදු කියන්නේ ප්‍රතිශත පාඩම කරමින් ඉන්නේ. අද මේ ගාන හදන එක පොඩ්ඩක් ලොකු සපෝට් එකක් ලබන සතියේ රිවිෂන් එකට. ඒ කියන්නේ 20 තියෙන රිවිෂන් එකට. 20 රිවිෂන් එකේදී මම පළාත් පේපර්ස් වල තියෙන ගණන් හදනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා 20 රිවිෂන් එකට අපි ගොඩක් වෙලාවට පේමන්ට්ස් කරපු දරුවෝ
ඉන්ට ලින්ක් එක ලබා දීම ප්‍රමුඛත්වයක් කරගන්න අතර ඉන්පසු මම තවත් ක්‍රමවේදයක් කියලා තියෙනවා. අනිත් ක්‍රමවේදේ මම ළමයිට කලින් කියලා තියෙන ළමයි ඒක දන්නවා. ඒකත් මං හිතන්නේ මේ වෙනකොට කීප දෙනෙක් ඒ ක්‍රමවේදයත් අනුගමනය කරා. හරිද? ඒ ක්‍රමවේද දෙකෙන් එකක්වත් අනුගමනය නොකරන පිරිසට අපි මං හිතන්නේ දාට ලින්ක් එක ලබා දෙන්නේ නැහැ. මොකද මෙච්චර කාලයක් අපි තියරි ක්ලාස් වල වෙස්සන්තර වගේ ලින්ක් එක ෂෙයා කරා. අපි නිකන් මේ දානපතිය වගේ ලින්ක් එක ෂෙයා කරමින් ඉගෙනුවා. අන්තිමට මේ ඒකට සීමාවක් තියෙන්න ඕනේ කියලායි මට හිතෙන්නේ. හරි. ඔන්න බලන්නකෝ දැන් තුන්වෙනි ගාන. දැන් ඔයාලට තේරෙනවද මම මේ විවරණය දෙන විදිහට මම මේක මේ ගණන් අරන් පට්ට ගහන විදිහට පතුරු ගහන විදිහට මේ ගාන මේ ගණන් O level paper එකේ ගණිතය කියන්නේ මහා ලොකු බැරෑරුම් දැවැන්ත විෂයක් කියලා හිතන් හිටපු උඹලට මං හිතන්නේ මේක මේ යකා කියන තරම් කළු නෑ නේද කියලා තේරෙන්න ඕනේ. මේක ඇති කළුවක් නෑ පුතා. හරිද? මේක ඇති කළුවක් නෑ. මේක ඇති භයංකාරත්වයකුත් නෑ. ඕගොල්ලෝ හරි පාරේ යනවා නම් මේක තමයි බං ලේසිම විෂය. හරි. මේක තමයි ලේසිම විෂය. ඇයි මේකේ පාඩම් කරන්න දේවල් නැහැ නේද? සිංහල නම් අපිට තියෙනවා අවස්ථා සම්බන්ධ නේද? උක්තාක්‍යාත ඒවා ටික අපි මතක තියාගන්න ඕනේ. හරිද? කවිය මතක තියෙන්න ඕනේ. ඒකත් පාඩම් කරගන්න පුළුවන්. නමුත් මේකත් ඉතින් මතක තියන්න දෙන්නේ සංකල්ප ටික ඔලුවට දාගත්තොත්. හරි. අහගන්නකෝ. 130ක තීරු බද්දක් ගෙව්වම ඒ ගෙවන තීරු බද්ද 9000යි කියලා කියන්නේ. එහෙනම් මගෙන් අහනවා භාණ්ඩේ වටිනා. මොකද්ද මේ 130 කියන එකේ තේරුම? මෙන්න මේකනේ. 30ක් බදු ගෙවන්න ඕනේ වටිනාකම 100යි. එහෙනම් අච්චරක් බදු ගෙවන්නේ මෙච්චරක වටිනාකමකට නම් මෙච්චරක් බදු ගෙවන්නේ කොච්චරක වටිනාකමකට? පට්ට සරලයි. මේ තමයි මගේ ක්‍රමය. හරිද? අච්චරක් ගෙවන්නේ මෙච්චරකකට නම් හරි මෙච්චරක් ගෙවන්නේ කොච්චරකට? මේ මෙන්න මේ විස්තරය ගත්තේ මෙතනින් පුතා. මේකෙන් තමයි ගත්තේ. ප්‍රතිශතය තුලින් ප්‍රතිශත කියන්නේ 100ට කොච්චරද? ප්‍රතිශත කියලා කියන්නේ 100කට කොච්චරද? තේරුණාද? ප්‍රතිශතයක් කියලා කියන්නේ 100කට කොච්චරද? එතකොට 30ක් ගෙවන්නේ රුපියල් 30ක් බදු ගෙවන්නේ 100කට. අච්චරක් ගෙවන්නේ මෙච්චරකකට නම් මෙච්චරක් ගෙවන්නේ කොච්චරකකටද? තේරුණාද මං කියන්නේ? පැහැදිලිද මං කියන්නේ? රයිට්. එතකොට මොකක්ද අපිට එන්නේ? මෙහෙම හිතන්න පුළුවන් නේ. උපකරණේ භාණ්ඩයේ වටිනාකමනේ අපෙන් අහන්නේ. භාණ්ඩයේ වටිනාකම. භාණ්ඩයේ වටිනාකම. අපි කොහොමද හොයන්නේ භාණ්ඩයේ වටිනාකම? අපි කොහොමද හොයන්නේ භාණ්ඩයේ වටිනාකම? අච්චරක් ගෙවන්නේ මෙච්චරකකට නම් මෙච්චරක් ගෙවන්නේ කොච්චරකකටද? 30ව 1යි 30ව 300යි. උත්තරයක් 3 වරක් 1 3යි 0.4යි. 0.4යි. එතකොට උත්තරයක් එනවා 103යි කියන්නේ රුපියල් 30000යි. උපකරණයේ ගාන මෙන්න මේක පුරුදු වෙන්න. මේ තියෙන ඩයග්‍රෑම් එක. අච්චරක් ගෙවන්නේ මෙච්චරකට නම් මෙච්චරක් ගෙවන්නේ කොච්චරද? අච්චරක් ගෙවන්නේ මෙච්චරකට නම් මෙච්චරක් ගෙවන්නේ කොච්චරකටද? හරි. නිවසක වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 30000කි. එම දේපළ සඳහා නගර සභාව 108ක වාර්ෂික වරිපණම් බදු මුදලක් අය කරයි. නම් කාර්තුවකට ගෙවිය යුතු බදු මුදල හතයි. ළමයි මොකද්ද කාර්තුවක් කියන්නේ? කාර්තුවක් කියන්නේ 4න් එකක්. 10 ළමයිටත් තේරෙනවද? අඩේ බලන් ගියාම 10 ගණන්නේ ගොඩක් තියෙනවා. දැන් 10 ළමයිට තේරෙන 10 ගණන් තමයි ගොඩක් තියෙන විභාග පේපරේ කියලා. ඒක තමයි මම කියන්නේ. 10 ඉන්න කාටත් මමත් එක්ක හිටියොත් මේ පේපර් ක්ලාස් එක ඉවරනට උට හිතෙනවා යකෝ මමත් ලියනවා දැන් O level කියලා. ඒ මානසිකත්වයේ ළමයාගේ ඔළුව තුල හැදෙන්න පටන් ගන්නවා සටපට ගාලා. මං කියන එක තේරෙනවද? ඔවුනේ නේ. අවුලක් නැහනේ. වැටහෙනවනේ. එහෙනම් එච්චරයි. හරි. දැන් ළමයි වාර්ෂික තක්සේරු වටිනාකම 30000යි. ඊළඟට නගර සභාවට 108ක වරිපණම් බද්දක් ගෙවන. කාර්තුවකට ගෙවිය යුතු බදු මුදල. B කියන කොටසේ පළවෙනි ගාන. බලන්න B වල පළවෙනි ගාන. 2018 ලේසිද මන්ද මට තේරෙන විදියට. හරිද? කාර්තුවකට ගෙවන මුදල. කාර්තුවකට ගෙවිය යුතු මුදල. හරි. 100කට 8යි වරිපණම් බදු ප්‍රතිශතය.
අච්චරකට මෙච්චරයි නම් මෙච්චරකට කොච්චරද අවුරුද්දකටම ඒක 4ෙන් බෙදපුවාම කාර්තුවකට 100කට 8යි නම් 30000කට කොච්චරද අවුරුද්දකටම ඒක 4ෙන් බෙදපුවාම එනවා කාර්තුවක 4 ඒවා 1යි 4 ඒවා 2යි මෙතන බිංදු 2යි මෙතන බිංදු 2යි උත්තරේ එනවා රුපියල් 300යි කාර්තුවකට ගෙවන බදු මුදල 302යිනේ 600යි 600යි හරි අවුරුදු කිහිපයකට පසු නිවසේ තක්සේරු වටිනාකම වෙනස් විය. තවද නගර සභාව අය කරන වරිපනම් බදු ප්‍රතිශතයේ 8 සිට 9 දක්වා වැඩි විය. එවිට කාර්තුවකට ගෙවිය යුතු වරිපනම් බදු මුදල රුපියල් 30කින් වැඩි වූයේ නම් නිවසේ නව තක්සේරු වටිනාකම කීයද කියලා අහනවා. ළමයි නිවසේ දැන් වරිපනම් කාර්තුවකට ගෙවන වරිපනම් බදු මුදල 30කින් වැඩි වුණාද? එතකොට දැන් පරණ විදිහට ගෙවනවා නම් කාර්තුවකට කීයද ගෙවන්නේ? පරණ විදිහට ගෙවනවා නම් කාර්තුවකට කීයද ගෙවන්නේ? 600යි. දැන් මේ අලුත් අවුරුද්දේ අප්ඩේට් එකක් වෙනවා. නිවසේ තක්සේරු වටිනාකමත් වැඩි වෙනවා, වරිපනම් බදු ප්‍රතිශතත් වැඩි වෙනවා. එතකොට බදු මුදල වැඩි වෙනවා. කොහොමද වැඩි වුනේ? ගිය අවුරුද්දට වඩා 30ක් වැඩි වුණා එක කාර්තුවකට. ගිය අවුරුද්දේ තිබ්බේ 600යි මේ අවුරුද්දේ එනකොට ඒක වැඩි වෙනවා 600 ධන 30 630යි. කාර්තුවකට 630යි නම් මම හොයනවා මුළු බදු මුදල මුළු වරිපනම් මුදල හොයා ගන්නවා. ඒතර මුළු වරිපනම් මුදල කියලා කියන්නේ කාර්තුවකට 630යි නේ දැන්. කාර්තුවකට 630යි ඒ වගේ කෑලි 4. කාර්තුවකට 630යි ඒ වගේ කෑලි 4යි. එතකොට මෙතන 4 වරක් බිඳුව බිඳුවයි 4 වරක් 3 12න් 2 දැම්ම එකක් ඉතුරුයි 6 වරක් 4 24යි 1යි 25යි. 2520ක් වෙලා තියෙනවා මේ ගෙවන මුළු බදු මුදල. ඔච්චරක් බදු ගෙවනවා දැන් අවුරුද්දකට. හැබැයි ප්‍රතිශතය 109යි. බදු ප්‍රතිශතය 109යි. දැන් හොඳට අහගෙන හිටියොත් තේරෙනවා බදු ප්‍රතිශතය 109යි කියලා කියන්නේ මොකක්ද? බදු ප්‍රතිශතයේ 109යි කියන්නේ 9ක් බදු ගෙවන්න ඕනේ අවුරුද්දටම. අහගෙන ඉන්න 9ක් බදු ගෙවන්න ඕනේ අවුරුද්දකටම තක්සේරු වටිනාකම 100යි නම්. අච්චරක් ගෙවන්නේ මෙච්චරක වටිනාකමකට නම් මෙච්චරක් ගෙවන්නේ කොච්චරක වටිනාකමකටද කියලා තමයි මට අහන්න වෙන්නේ. මගේ එකම වචන ටික තියෙන්නේ මුළු ප්‍රතිශත පාඩමටම මම ළඟ තියෙන්නේ එකම වචන ටිකක්. එහෙනම් ඔබ මගේ ක්‍රමයේ අල්ලගත්තොත් මගේ සිස්ටම් එක අල්ලගත්තොත් ඔබ නිකම් පාඩම ඇතුලේ පට්ට සැහැල්ලුවෙන් පුදුමාකාර සැහැල්ලුවකින් එහෙම ඇවිදලා බලනවා. මං කියන එක තේරෙනවද? දැන් අපි ගානක් හදනකොට සෑහෙන කල්පනාවෙන් හදන්න ඕනේ. හරිද? සෑහෙන කල්පනාවෙන් අපි මේ ගණන් හදන්න ඕනේ. ඒ කියන්නේ ගානවල වචනෙන් පවා අපිව හිර කරනවා සමහර තැන. විභාග ගාන කියන එකේදී අපි කොච්චර පොරක් වුණත් අපි කොච්චර ගණිතයේ වැඩෙක් වුණත් දැන් වචනය කියවනකොට වචන පවා හරියට කියව ගන්න. කියවීම තමයි වැදගත්. සමහර වෙලාවට අහන්න තියෙන එක කමාවකින් දෙකකින් අකුරකින් දෙකකින් ඔබ වැරදි අදහසක් ඔලුවට දාගත්තොත් ඒ අදහසත් එක්ක තමයි එකක් මොකද ඒක මානසිකත්වයක් තියෙනවා මට මේක පුළුවන් කියලා. දැන් මම මේක වැඩෙක් කියන මානසිකත්වය උගේ ඔළුවේ තිබ්බොත් බැරි වෙලාවත් ඒ මානසිකත්වයත් එක්ක තමයි ඔය පොර හැප්පෙන්නේ. පොර මානසිකත්වයත් එක්ක හැප්පෙනකොට පොරට කෙලවෙනවා සමහර වෙලාවට ගාන හරියට තේරුනේ නැත්තම්. හරිද? එහෙමනේ වෙන්නේ. ඒ නිසා දැන් මෙතන මොකද්ද කියන්නේ? අවුරුද්දකටම 9ක් ගෙවන්නේ මෙන්න මේ තක්සේරු වටිනාකම තියෙන්නේ. අච්චරක් ගෙවනවා මෙච්චරක් ගෙවන්නේ කොච්චරකටද? කොහොමද 2520 ආවේ? කලින් කාර්තුවකට ගෙවන්නේ 600යි. සියල්ල අප්ඩේට් වුණා, සියල්ල වෙනස් වුණා. දැන් ගෙවන්නේ ඊට වඩා 30ක් වැඩි. එහෙනම් දැන් टोटल එක කාර්තුවකට 630යි. අවුරුද්දකට කාර්තුව 4යි. දැන් ගෙවන टोटल එක 2520යි. එහෙනම් මම බලන්න ඕනේ 9ක් ගෙවන්නේ 100කට නම් 2520ක් ගෙවන්නේ කොච්චරකටද? ඒක කියනවා තක්සේරු වටිනාකම තමයි අපෙන් අහන්නේ. තක්සේරු වටිනාකම. තක්සේරු
වටිනාකම. තක්සේරු වටිනාකම. ඒක මෙහෙමනේ. අච්චරක් ගෙවන්නේ මෙච්චරකට නම් මෙච්චරක් ගෙවන්නේ කොච්චරකට? 9 1යි 9 252ට තමයි නම් වරක් බලන්න ඕනේ. 25ට නම් වරක් 2යි. එහෙම නේද? බලන්න ඉක්මනට මෙතන 2520 නේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට 25ට නම් වරක් 2යි නම් වරක් 2 18යි 7ක් ඉතුරුයි. 7යි 2යි 72යි 72ට නම් වරක් 8යි මෙතන බිඳුවයි. අන්තිමට එනවා රජෝ උත්තරයක් 28000යි කියලා. දැන් නිවසේ තක්සේරු වටිනාකම 28 වරක් එක 28යි 0.3යි 28000යි. හරිද? තක්සේරු වටිනාකම මොකද වෙලා තියෙන්නේ? වෙනස් වෙලා. තක්සේරු වටිනාකම වැඩි වෙන්නේ නැහනේ, අඩු වෙනවනේ. ඇයි අඩු වෙන්නේ තක්සේරු වටිනාකම? දැන් ගිය අවුරුද්දේ තිබ්බගේට වඩා මේ අවුරුද්දේ තිබ්බගේ මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. සාමාන්‍ය තක්සේරු වැලිඩේෂන් එක ගත්තාම ගේ පරණ වෙනවනේ, ගේ ක්වොලිටි අඩු වෙනවනේ. මං කියන්නේ තේරෙනවද? එහෙම තමයි මං සාමාන්‍යයෙන් දන්නේ. තක්සේරු වටිනාකම සීන් එක නම් මට එච්චර ලොකු අවබෝධයක් නැහැ. කොහොමද වැලිඩේෂන් එක ඒගොල්ලෝ හදන්නේ කියලා. සාමාන්‍යයෙන් පරණ වෙන්න වැලිව් එක වහිනවා. අඩු වෙනවා. ඒක තමයි වෙන්නේ. ඉතින් ඕක තමයි අනේ අපොයි 2018 මුදල් ගණිතය ගාන ඕන් ගාන. ඉතින් ලකුණු කීයද? ලකුණු 10ක්. ප්‍රශ්න කීයද අහලා තියෙන්නේ? ප්‍රශ්න 3ක්. ප්‍රශ්න 3යි මේ තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ මේ හදන්නේ සිම්පල් A කියන එක. මේ B වල පළවෙනි කොටස, මේ අහන්නේ B වල දෙවෙනි කොටස. ඔන්න B වල දෙවෙනි කොටස. ඔන්න කෑලි 3කට කඩලා මම ඒක කෑලි 3 බෝඩ් එකේ 3 අදලා තියෙනවා. ඉක්මන් කරලා කට්ටිය හදාගන්න. අපි 4 වෙනි ගාන කියලා දෙන්නම්. 4 වෙනි ගාන කියලා දෙන්නම්. පුතේ කියවන්න බෑනේ මට. ඔයාලා ඔය දාලා එන්න වේගෙන් යනවා. පට ගාලා යනවා. ඉතින් කියව ගන්න බැරුව මමත් සෑහෙන අසරණ වෙනවා ඔයාලා ඔය දාන ඒවා. අපි මහර්ගම. අපි මහර්ගම. මොකද්ද ප්‍රබුද්ධ නම් ඉතින් එච්චරයි කියවන්න පුළුවන්. සර් රෝග ගුණ කරන පිළිවෙල ලියන්නේ කොහොමද? සර් මරු. අපි අකුරැස්, අපි කැන්ඩි. ප්‍රභූ කියලාත් දානවා යස්සේ. අපි ගම්පහ. සර් එතකොට වෙන ඒක ඉවරයි. ආය අපි වෙල්ලස්සේ කියලා දැක්කා එච්චරයි. විරාගමි 26000ක් නෙමේ දෙන්නේ කියලා අහනවා. 26000ක් එන්න බෑ නේද? 72ට නම් වරක් 8යිනේ. අපි ගාල්ලේ. මම කතන්දර ටිකක් තියෙනවා. හරි. අපි වැඩේ බලමු. ක්ලාස් වලට පේ කරන්න ඊසි කෑෂ් වගේ ඔප්ෂන් එකකුත් තිබුණොත් හොඳයි. ඒක ඇත්ත. ඊසි කෑෂ් වගේ ඔප්ෂන් එකක් තිබුණොත් හොඳයි කියලා පුතේ මාත් දන්නවා. ඊසි කෑෂ් එක තාම හදාගන්න විදියක් නැතුව තියෙන්නේ මේ account එකක්. ලින්ක් එකද? අපි එක ගෲප් එකේ තියෙනනේ. 30ක් විතර හැදුවේ තාමනේ. අලුතෙන් ඇවිල්ලා ඉන්න අලුත්ම කට්ටිය විතරක් මේ මිනිමයිස් කරන්න බෑ. ඒ මිනිමයිස් කරන්න බෑ රෙකෝඩින් එක යන හින්දා.
දෙන්න ගන්න ඕනේ. ඔකට 600 විදිහ ගැන දරුවෙක් ප්‍රශ්න කිරීමක් කරනවා. 600 කියන එක ආවේ අවුරුද්දකට බදු මුදල හොයන්න. අවුරුද්දකට බදු මුදල හොයලා ඒක බෙදන්න පුතේ හතරෙන්. එතකොට එනවා කාර්තුවකට අදාළ බදු මුදල. ඔව් මේ වෙනනේ. හරි. අපි ආය ජ්‍යාමිතිය සෙමින එකක් අපි කරමු. කවද්ද කරන්නේ? මම දවස් කියන්න. හරි. මෙතන 600 ආපු විදිය අහලා තිබ්බා. හතරෙන් එකෙන් ಗುಣ කරන්න නැත්නම් හතරෙන් බෙදන්න. එතකොට තමයි එන්නේ උත්තරේ. කාර්තුවකට අදාළ බදු මුදල හම්බෙන්නේ. මේකේ මම පස්වෙනි ගාන දැම්ම හදන්නේ නැහැ. ඒක සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියන එක හදන්නේ මම ප්‍රධානම හේතුව මගේ තියරි පන්තිය මේක උගන්වන්නේ ලබන සතියේ. එතකොට ලබන සතියේ පේපර් ක්ලාස් එකේ තමයි මම මේක කරන්නේ. හරි? ලබන සතියේ පේපර් ක්ලාස් එකේ තමයි මම සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කරන්නේ. ඒට හේතුව මම මගේ තියරි පන්තිය මේක තාම කරේ නැහැ. මොකද මම තියරි පන්තියේ කරපු නැති එකක්. මම ඒක තියරි පාඩමක් විදිහට කරන එක පාඩුයි. මොකද ඒක තියරි පාඩමක් වෙන්න බෑනේ පේපර් ක්ලාස් එකක් නෙමෙයි මේක. දැන් ඔයාලගේ පුතේ මගේ තියරි පන්ති වලට සම්බන්ධ වෙන දුවලා පුතාලා මුදුවට අහගන්න මේ 14 වෙනිදායින් පස්සේ ඒ කියන්නේ හෙට සිට ආරම්භ වෙන සතිය තියරි පන්ති වල මම විශේෂ කාරණාවක් අනිවාර්ය කරලා තියෙනවා. ඒ තමයි ඔබ එක්කෝ පන්ති ගාස්තු ගෙවීම කරලා සම්බන්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ඔබ මට ගෙවන්න පුළුවන් වෙන කාල සීමාවක් අපිට දැනුවත් කරන්න ඕනේ. ඔය දෙක තමයි තියෙන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වගේ අවදානම් වෙලාවක ඇයි සර් එහෙම කරේ කියලා. ඇයි අපි මේ කරන්නේ අපි. මොකද අවදානම් තත්වයක් තියෙද්දිත් සංචරණ සීමා තියෙද්දිත් බොහෝ අසීරුතාවෙන් මුදල් ගෙවන පිරිසක් ඉන්නවා. බොහෝ අසීරුතාවෙන් පන්ති ගාස්තු ගෙවන පිරිසක් ඉන්නවා. ඉතින් ඒතකොට අපි කල්පනා කරනවා මේ බොහෝ අසීරුතාවෙන් පන්ති ගාස්තු ගෙවන පිරිස දැක්කම එතකොට ඒ සහ පිරිසක් සහ ඒ අපි හිතමු පන්ති ගාස්තු ගෙවන පිරිසක් ඉන්නවා කියලා. එතකොට අපි පොදුවේ ලින්ක් එක ෂෙයා කරන්න ගත්තම එතනදී අර දැවැන්තම මේ අසාධාරණයක් කරනවා ගෙවීම් කරන පිරිසට. සහ යම් පිරිසකට සත්‍ය වශයෙන්ම ගෙවන්න අපහසුතාවයක් තියෙන්න පුළුවන්. ඒතර ඒගොල්ලෝ අපිට කතා කරලා කියන්න ඕනේ මේ කාල සීමාව තුළ තමයි අපිට හැකියාව ලැබෙන්නේ කියලා. මොකද අපි මහන්සි වෙලා උගන්නන දෙයකට වටිනාකමක් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේ තීරණය අපි ගන්නෙ. පළවෙනි සති දෙකේ 14 වෙනිදා වෙනකම් මේ වෙනකම් අපි මුළු ලංකාවටම කොවිඩ් ප්‍රශ්න තියෙද්දි සියලු තියරි පන්තිවල සියලුම සිද්ධාන්ත සහ සියලුම පුනරීක්ෂණ සහ සියලුම ප්‍රශ්න පත්‍ර පන්තිවල ලින්ක් එක ලබා දුන්නා. සිසුන් දසදහස් ගණනක් අපි ඉගෙන ගත්තා. හරිද? ඒ නිසා ලංකාවේ ලොකුම ගණන් පන්ති හැදුනෙත් එහෙම. ඒ වගේම මාසයක් ඇතුළත YouTube නාලිකාවක සබ්ස්ක්‍රයිබර්ස්ලා 5000 ඉක්මවන්නෙත් එහෙම. ඉතින් තියරි පන්තියකදී අර කන්ඩිෂන් එක එහෙමම තියෙනවා පුතා. ඒක වෙනස් වෙන්නේ නැහැ. ෆ්‍රී සෙමිනාර්, ෆ්‍රී පේපර් ක්ලාසස් ඕම ඉස්සරහට යනකොට ඒවට ඕන කෙනෙකුට අවිල්ල ඉගෙන ගන්න පුළුවන්. ඉතින් යම් කෙනෙකුට තේරෙනවා නම් හදවතට එකඟව අවංකව සර් හොඳට උගන්වනවා, සර් සුපිරි, සර් පට්ට, සර් හොඳට කරනවායි කියලා හිතුනොත් සර්ගේ තියරි පන්ති වලට එන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එතකොට එතනදිත් එහෙම එනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ එයාලට අවංකව හිතුනොත් අපි සර්ට පන්ති ගාස්තුවක් දුන්නට කමක් නැහැ. එහෙමයි කියලා. ඒක එතකොට එයාලා ඒක තීරණය කරන දෙයක්. එහෙම කළා තමයි එයාලා ඒක කරන්නේ. හරි? එහෙම නැතුව ෆ්‍රීම කියන්නේ නොමිලේ සමහර පිරිසකට මෙහෙම තියෙන්න පුළුවන්. සෙමිනාර්ස් වලට විතරක් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න පුළුවන්. මම මොකද අන්තිමට කරනවා ෆයිනල් සෙමිනාර් සීරීස් එකක්. මුළු සිලබස් එකම සෙමිනාර්ස් 12කින් 10කින් වගේ ඉවර කරනවා. O level කිට් වෙද්දි රැට තමයි මම මේක කරන්නේ.
O level කිට්ටු වෙද්දී O level වලට මාස 2කමාරක් 3ක් තියලා වගේ කලින් පටන් ගන්නවා. එතන ඉඳන් ලස්සනට මම වැඩේ කරගෙන යනවා. මුළු සිලබස් එක A to Z මතක් කරනවා. මේ පේපර් ක්ලාස් එක මෙහෙම යන ගමන් ඒ විදිහට ඒ සිද්ධා ඒ රිවිෂන් එක යනවා. සෝරි සෙමිනාර් සෙට් එක යනවා. ඒ සෙමිනාර්ස් වලට මම පැකේජ් එකක් විදිහට තමයි දුවලා පුතාලට ඒක දෙන්නේ. සෙමිනාර්ස් 10ටම සෙමිනාර්ස් 10කටම නැත්නම් සෙමිනාර්ස් 12කටම මම ගන්නෙ. සාමාන්‍යයෙන් සෙමිනාර්ස් 12ටම ගන්නෙ 4000යි. සෙමිනාර්ස් 12ක හෝ 10ක් තිය කියලා හිතමුකෝ. දැනට හිතන් ඉන්නේ 4000ක් වගේ ගන්නවා කියලා. දැනට ඉදිරියට මොනවද හිතන්නේ 4000ක් වගේ තමයි හිතන් ඉන්නේ සෙමිනාර්ස් පැකේජ් එක. සෙමිනාර්ස් 10ක් හිතමුකෝ. පැය 4 ඒවා 10ක්. නැත්නම් පැය 4 අමාරේ පැය 5 ඒවා 10ක්. පැය 50ක්ම රුපියල් 4000යි කියලා තමයි හිතන් ඉන්නේ. ඉතින් ලොකු දෙයක් පාඩම් ඔක්කොම නැවත සටපට ගාලා මතක් කරනවා ගණන් හදනවා වෙනස්ම ගණන් හදනවා ඔක්කොම කරනවා. ඉතින් විශේෂයෙන් මම මතක් කරනවා මගේ තියරි පන්ති වලට එන ළමයි උඹලා නම් එන්න ඕනෙත් නෑ ඉතින් මේවට. හරි තියරි පන්ති ළමයි නම් එන්න ඕනෙත් නෑ ඉතින් උගන්වලා තියෙන්නේ. හරි ඒගොල්ලන්ට මම නම් අනුමත කරන්න එන්න එපා කියලා තියරි ළමයිට. මොකද තියරි පේමන්ට් එකක් දීලා මේකටත් පේමන්ට් ගෙවන්න බෑනේ ආයේ. අපහසුයිනේ. හරි අලුත් වෙනම ළමයි සෙට් එකක් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් කමක් නෑ. හරි රයිට්. මල්ලි ලින්ක් එක දැම්මද? අපි මේ WhatsApp group link එකක් එවන්නම්. ඒකට කට්ටිය සම්බන්ධ වෙන්න. ඒ කියන්නේ මේ දැනට එක group එකකවත් නැති කට්ටිය ඈ. දැනට මගේ එක group එකකවත් නැති කට්ටිය විතරක් ඕකට සම්බන්ධ. හරි. ඇහෙනවද? ඇහෙන්නේ නැහැ වගේ. ස්ටක් වුණාද මීටින් එක? රයිට් හරිනේ. හරි. මේ මෙයාලගේ මැසේජ් ඕෆ් කරලා තියන්නකො. එතකොට හරි. ළමයිගේ මැසේජස් ඕෆ් කරලා තියන්න. ස්ටක් වෙනව නැත්නම් කරන්න බෑ. හතරවෙනි ගාන ගන්න බලන්න කට්ටිය හතරවෙනි ගාන. හතරවෙනි ගාන ගන්න බලන්න. හතරවෙනි ගාන ගන්න බලන්න. හතරවෙනි ගාන. ඒකේ තියෙනවා බෑගයක් තුල එකම ප්‍රමාණයේ වැනිලා රස ඇති. හරිද? බෑගයක් තුල එකම ප්‍රමාණයේ වැනිලා රස ඇති. කිරි පැකට් 3ක්ද චොකලට් රස ඇති කිරි පැකට් 2ක්ද ඇත. වැනිලා වලින් 2යි චොකලට් වලින් නෑ. වැනිලා 3යි චොකලට් 2යි. චොකලට් 2යි. කමලා අහම්බු ලෙස කිරි පැකට් 2ක් ඉවතට ගත් පසු නිමලාද අහම්බු ලෙස කිරි පැකට් 2ක් ඉවතට ගනී. ගිය සතියේත් මේ වගේ එකක් හැදුවා නේද? ගිය සතියේ පිට සතිය 2017 පේපර් එකේ මොකද්ද උහුට පටයක් තිබ්බ නේද? බලපල්ලකෝ දැන් වෙන දේ. ඊයත පරීක්ෂණයේ නියදී අවකාශය දී ඇති කොටු දැල මත කතිරයක් ලකුණ යොදා නිරූපණය කරන්න. වැනිලා රසති කිරි පැකට් V1 V2 V3 ලෙසද චොකලට් රසති ටොපි කිරි පැකට් C1 C2 මගින්ද දැක්වේ. දැන් තේරෙනවා මේක දැන් ඔළුව වැඩ කරන දැන් ගාන පැත්තක ගාන පැත්ත. දැන් ඔළුව වැඩ කරනවා එක දෙයක් මේ මොකද්ද මේ නියදී අවකාශය කොටු දැල කඳින්න කිව්වම ඒ කොටු දැල කඳින විදිය මොකද වෙන්නේ? එන්න පුළුවන් ආකාර දෙකයිනේ තියෙන්නේ. පළවෙනි එක මැද්ද තියෙනවා මැද තියෙනවා දෙක මැද නැහැ. මැද තියෙන්නේ කොහොමද? ගාන කියවනකොට ඔළුව දැන් ඔක්කොම පටපට ගාලා ප්‍රොසෙස් වෙනවා. මැද තියෙන්නේ කොහොමද? එකම පළවෙනි අවස්ථාවයි දෙවෙනි අවස්ථාවයි සමානයි නම් මැද්ද තියෙනවා. ඒතර දෙවෙනි එකේදී මොකද්ද වෙන්නේ? මැද්ද කොහොමද මැද්ද නැති වෙන්නේ? දැන් මේකත් එහෙම සීන් එකක් නේ. කමලා කිරි පැකට් එකක් අත දාලා ගත්තම ඒ ගන්න කිරි පැකට් එක නිමලට හම්බෙන්නේ නැහනේ බං. කමලා කිරි පැකට් එකක් ගත්තා ඒක කමලා ගාව තියෙන්නේ. නිමලා කිරි පැකට් එකක් ගත්තා ඒක නිමලා ගාව. ඒතර කමලටයි නිමලටයි දෙන්නටම එකම කිරි පැකට් එකෙන් කිරි සූප්පු කරන්න බෑනේ. තේරුණාද මං කියන එක? කමලටයි නිමලටයි දෙන්නටම එකම කිරි පැකට් එකෙන් කිරි සූප්පු කරන්න බැරිය. හරිද? එකම කිරි පැකට් එකෙන් කිරි සූප්පු කරන්න බෑ. වැඩේ තේරුණානේ මං කියන එක?
එතකොට මේ එහෙනම් මේක මැද නෑ නේද කියන එක තේරෙනවා. කමන්න ඇඳලා බලමු. ඇඳලා බලමු. ඇඳලා බලමු. ඇඳලා බලමු. කමන්න ඇඳලා බලමු. මෙව්වානේ තේරෙන්න ඕනේ. සුපිරියට තේරෙන්න ඕනි. මේ බලන්නකෝ දැන් මම ඔබට පෙන්නනවා මේ මම කියන දේ අහගෙන ගොඩ ගියත් ඇති ගණන් වලට කියලා. හරි. දැන් මෙව්වා පට. හරි. මේ තියෙන්නේ V1, V2, V3, C1, C2. මේ තමයි නිමලා. හරි. නිමලා කියන්නේ නිවලා නෙවෙයි ඈ. තේ එහෙම නිමලා බොන එක නෙමෙයි. V1, V2, V3, C1, C2. කමලා. දැන් මම මෙහෙම ප්‍රතිඵලයක් ලකුණු කරොත් මොකද්ද මේ ප්‍රතිඵලය? මොකද්ද ඔය ප්‍රතිඵලය? කමලට වැනිලා 1 කියන කිරි පැකට් එක හම්බෙලා ඒකම නිමලටත් හම්බෙලා. එහෙම වෙන්න බෑනේ දෙන්නම එකම කිරි පැකට් එකේ එල්ලි කිරි බොන්නේ නෑනේ පුතා. දෙන්නට තියෙන්නේ කිරි පැකට් දෙකක්. අරු ගත්තට පස්සේ නම් මූ ගන්නේ දෙන්නටම එකම කිරි පැකට් එක හම්බු වෙන්නේ නැතු. එහෙනම් V1 V1 එන්නේ නෑ. V1 V2 වෙනවා. හරි. එහෙනම් මම ඇඳලා ඔක්කොම ටික ඇඳලා මම මකා ගන්නම් මට එතකොට ලේසි ඈ. අඳින්න පුළුවන් හින්දා ඒ කියන්නේ නැත්තම් මේක ඩයග්‍රෑම් එක ලස්සනට ගහ ගන්න බැරුව වෙනවා. මැද ස්පේස් තිය අඳින්න කියොත්. හරි. අපි මේ බලමු මේ මොකක්ද අපිට කරන්න පුළුවන් කියලා. එතකොට V1 V1 එන්නේ නැහැ. V2 V2 එන්නේ නැහැ. V3 V3 එන්නේ නැහැ. C1 C1 එන්නේ නැහැ. C2 C2 එන්නේ නැහැ. අනේ මැද්ද එන්නේ නැහැ. හරි. මැද්ද එන්නේ නැහැ. හරිනේ බං. වැඩි තේරෙනවනේ අයියෙන් නැත්te කියලා තේරෙනවනේ. හරි. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නේ කරා. පළවෙනි එකේ තමයි කියන්නේ කොටු දැල් අඳපන් කියලා. ඕන් ඇඳ කොටු දැල්. ෂේප් ඉවරයි කියලා. සීන් නේ. ඒක සීන් සෙට්. සෙට් උනා එක. දෙවෙනි එකට ගියා. දෙදෙනාම වැනිලා රසති කිරි පැකට් ඉවතට ගැනීමේ සිද්ධිය කොටු දැලෙහි වට කර දක්වා එහි සම්භාවිතාවය සොයන්න. දෙදෙනාම වැනිලා රස ති කිරි පැකට් ඉවතට ගැනීමේ සිද්ධිය. දෙන්නම වැනිලා රසති කිරි පැකට් ගන්නවා කියන්නේ මේක නේද සිද්ධිය. බලන්න. දෙන්නම වැනිලානේ. ඒ කියන්නේ දෙන්නම වැනි දින්නේ එහෙමද? මේ තියෙන බලන්න මෙතන වැනිලා මෙහෙම එන්නේ. එතකොට මෙතන ගිහිල්ලා මෙතන ගියපුවම මෙතන වැනිලා තියෙන්නේ මෙහෙම. එතකොට දෙන්නාටම වැනෙන්නේ නම් මෙහෙම. මේ බලන්න V1 V2 V1 V3 2 1 ඊළඟට මෙතන 2 2 නෑ 2 3 ඊළඟට 3 1 3 2 3 3 නෑ. එහෙනම් ඔන්න දෙන්නටම වැනිලා රසති කිරි පැකට්ටු ලැබෙන්නේ ඕම් ඔය ලකුණු කරලා තියෙන ප්‍රතිඵල 6 තුල විතරයි. එසේනම් මා ඉදිරියට දැන් මෙසේ ඔබත් එක්ක ගනුදෙනු කරන්නම්. සම්භාවිතාවය අහනවා 1 2 3 4 5යි මෙහෙට ප්‍රතිඵල 5යි මෙට ප්‍රතිඵල 5යි පස් වර 5 25යි. නමුත් මැද්දේ 5ක් අතෑරෙනවා. එහෙනම් තියෙන්නේ ප්‍රතිඵල 20යි. 20න් මෙතන 3යි 3යි 6යි. අවශ්‍ය නම් දෙපැත්තම දෙකෙන් බෙදුවා 3 බෙදීම 10යි. උත්තර දෙකෙන් ඕන එකක්. ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. හරි. අනේ රුක් සටහනක් අඳින්න ඕනේ. හරි. දැන් බලන්න ඕක තේරුණ කට්ටිය දැන් මේ කරන වැඩේ හොඳයි. මේක අවුලක් නෑ. මේක පට්ට ෂෝක් කියන කට්ටිය බලන්න. මේ
හරි. බලන්න ටික් මං කරන්න. ඔයගොල්ලන්ට අපි මෙයාලගේ මැසේජ් කරන chance එක අයින් කරලා තියෙන්නේ. මේ ඕගොල්ලන්ට ආවේ නැද්ද WhatsApp group link එකක් ආවේ නැද්ද අලුත් ළමයින්ට ආවේ නැද්ද? WhatsApp group link එකක් ආවේ නැද්ද අලුත් ළමයින්ට? නෑ නේද? කොහොමද ඒක උඩ යවන්නේ? ඔව් ඕල් කරන්න දිස්සා. දැන් ආයෙ දාන්නකෝ. සම්බන්ධ වෙලා නැති කට්ටිය විතරක් WhatsApp group එකකට සම්බන්ධ වෙන්න. ඉවර නෑ ක්ලාස් එක ඉවර නෑ. ආවේ නැද්ද? ඒ කියන්නේ උතන settings වල මොකක්ද ඇවුලක් තියෙනවා අපි අනේ ගියවන්නේ. අර ආයෙ බලන්නකො අර all balance අර පොඩ්ඩක් ඉන්න අපි එවන්න. අයියෝ අනිත් දාන්න බෑ. දාලා ඉපරට්ටක් ගාලා දාන්න බෑ. ඕ ළමයි මැසේජ් කරන්න එපා පොඩ්ඩක් ඉන්නකෝ. WhatsApp මැසේජ් එකක්වත් දාන්න එපා ළමයි චුට්ටක් ඉන්න. ඒක නිකන් යන්නේ නැද්ද? ඉවරයි දැන් හරි. දැන් දාන්න බෑ. දැන් යන්නේ නැද්ද? පොඩ්ඩක් ඉන්න පුතා. මේ ඔය group දෙක තුනක ඉන්න කට්ටිය ඇඩ් වෙන්න එපා බරුවට. ඊට පස්සේ අයින් කරලා දානවා. තේරුමක් නැහැනේ. හරි. ඔන්න දැන් මේක තේරුණා. මේ ගාන ෂෝක් මේ කවුලක් නැහැ. මල්ලි වොලියුම් අඩු කරලා බලන්න පොඩ්ඩක් තනේ. අරකේ වොලියුම් බට්. මේකේ මයික් එක අඩු කරලා නැහැ නතනේ. කරකලා බලන්න බට්. හරිනේ. රයිට්. දැන් බලන්න. ස්ටක් කරලා තියෙන්නේ නේ. හරි. ඇයි නැද්ද? දැන් මැසේජ් ඔෆ් කරලා දැම්මම හරි මල්ලි. නැත්තම් කරන්න බෑ. මැසේජස් ඔෆ් කරන හරිනේ. ඔෆ් කරලා තියෙන්නේ. හරි. දැන් හරි. දැන් අහගෙන ඉන්න. දැන් ඔන්න රුක් සටහන. ඇඳපු රුක් සටහන් වල හැටියට වැඩේ ගොඩ යන්න ඕන ටොපේ ටොප් එකට. ගොඩ යන්න ඕන. ක්‍රීඩා කණ්ඩායමක් ඔවුන් සහභාගී වන ප්‍රථම තරගය ජය ගැනීමේ සම්භාවිතාවය 5/3කි. ඔවුන් ප්‍රථම තරගයේ ජයගතහොත් දෙවන තරගයේ ජය ගැනීමේ සම්භාවිතාවය 10/7කි. ප්‍රථම තරගයේ පරාජය වුවහොත් දෙවන තරගයේ ජය ගැනීමේ සම්භාවිතාවය 2/1කි. මෙම තොරතුරු නිරූපණය කිරීමට අඳින ලද අසම්පූර්ණ රුක් සටහනක් පහත දැක්වේ.
පට්ට පටපට ගානක් තමයි අපෙන් අහන්නේ. අසම්පූර්ණ රුක් සටහනක් ගැන අහනවා. දැන් අපි රුක් සටහනකට යන්න ඕනි කියලා තේරෙනවා. එතකොට මේක හදන්නේ කොහොමද කියලා මට අවබෝධයක් සමහර විට තියෙනවද ඔබට දන්නේ නැහැ. මම ඒක ගැන දන්නේ නැහැ තාම. අපි දැන් බලමු මොනවද රුක් සටහන් කියන්නේ කියලා. ඉතින් මේක පට්ට ෂෝක් පට්ට සරලයි කියලා තමයි මම කියන්නේ. හරිද? දැන් හොඳට අහගන්නකො. හරි. දැන් හොඳට අහගන්නකො. හරි. සිද්ධිය මේකයි. රුක් සටහනක් කියලා කියන්නේ නියදී අවකාශය ලියලා පෙන්වන්න පුළුවන් තව විදියක්. රුක් සටහනක් කියලා කියන්නේ නියදී අවකාශය ලියලා පෙන්වන්න පුළුවන් තව විදියක්. නියදී අවකාශය කියන එක ලියන්න පුළුවන් විදි තුනක් තියෙනවා. එකක් තමයි මේ කුලකයක, අනික තමයි මේ තිත් කතර සටහනක, අනික තමයි මේ රුක් සටහන. බලන්නකො මොකක්ද අඳින්න යන්නේ කියලා. හරි. දැන් මේ දවස්වල ළමයි ඔයාලට අපිව නිකන් පේන කොණ්ඩ වවාගත්තු, රවුල වවාගත්තු, නිකන් ඉස්සරහට තව ටිකක් මෙහෙම තිබ්බොත් නෙවා මේට වවාගෙන මේට වවාන් නිකන් එනවා නිකන් බමුණු වගේ සීන් එකක් එනවා. දැන් බමුණු වගේ සීන් එකක් එන්න හේතුව මේ රටේ පවතින තත්ත්වය කියන එකම තේරුම් ගන්න ඕනේ. වෙන එකක් නෙවෙයි. බමුණු වගේ වෙන්නේ ඒ සිද්ධිය හින්දා. වෙන එකක් නෙවෙයි. ඔන්න දැන් බලන්නකො. දැන් මෙතන තියෙනවා රුක් සටහන මේ මෙහෙමයි තියෙන්නේ. මෙතන තමයි ජය. මංගල ජයද? නෑ නෑ. පරාජය. එතකොට ළමයි පළවෙනි අවස්ථාවේ තරඟයේ ජය ගැනීමේ සම්භාවිතාවය 5න් 3යි. පළවෙනි අවස්ථාවේ තරඟයේ ජය ගැනීමේ සම්භාවිතාවය 5න් 3යි. 5න් 3ක්ම තියෙනවා තරඟේ දිනන්න පුළුවන් chance එකක්. එහෙනම් ඉතින් මේ දෙකේ 5න් 3ක් අවස්ථා 5කදී 3ක්ම තියෙන්නේ දිනන්න පුළුවන් chance එක නම් ඉතුරු දෙක තියෙන්නේ පරදින්න පුළුවන් chance එක. එහෙනම් පරදින්න පුළුවන් chance එක 5න් 2යි. ජයග්‍රහණයට අදාළ අවස්ථාව 5න් 3යි. පරාජයට අදාළ එක එහෙනම් 5න් 2යි. 5න් 2යි. 5න් 2යි. ජය පරාජය. ඊට පස්සේ උන් ප්‍රථම තරඟයේ ජය ගත්තොත් දෙවෙනි එකටත් හම්බෙන්නේ ජය පරාජයම තමයි. ජය පරාජය තමයි. මේකත් ජය පරාජය තමයි. හරි. ජය පරාජය තමයි. හරි. මේකත් ජය පරාජය තමයි. පළවෙනි එක දිනුවොත් දෙවෙනි එක පරදිනවා මෙහෙම. පළවෙනි එක දිනුවොත් හරිද? දෙවෙනි තරඟයේ ජය ගැනීමේ සම්භාවිතාවය 10න් 7යි. පළවෙනි එක දිනුවොත් දෙවෙනි එක දිනන්න තියෙන හැකියාව 10න් 7යි. මෙතන 10න් 7යි නම් මෙතනට එන්නේ 10න් 3යි. ඇයි ඒ දෙකේ එකතුව 10න් 10ක් හැදෙන්න බෑ. එහෙම තමයි දෙන්නේ. මෙතන දුන්නා මෙතන දුන්නේ නැහැ. මේක 5න් 3යි නම් මේක 5න් 2යි අපිට ඒක තේරෙනවා. ඒක සෙට් අපි මොඩියෝ නෙවෙයි අපිට ඒක තේරෙනවා. මෙතන 10න් 7යි කියලා දුන්නා නම් මේක 10න් 3යි අපි දන්නවා. අපිට ඒක තේරෙනවා. ඊළඟට ප්‍රථම තරඟයේ පරාජය වුවොත් එහෙනම් මෙතන පළවෙනි එක පරාජය වුවොත් දෙවන තරඟයේ ජය ගැනීමේ සම්භාවිතාවය 2න් 1යි. මේක 2න් 1යි නම් මෙතන එන්නේ 2න් 1යි. 2න් 1 දන 2න් 1 තමයි 2න් 2ක් වෙන්නේ. අදාළ සම්භාවිතා දක්වමින් රුක් සටහන සම්පූර්ණ කරන්න. අදාළ සම්භාවිතා දක්වමින් රුක් සටහන සම්පූර්ණ කරන්න පළවෙනි එක කරලා ඉවරයි. රුක් සටහන ඇඳලා ඉවරයි. දෙවෙනි ප්‍රශ්نين අහනවා ඇඳපු රුක් සටහනෙන් උත්තර ලියපන් කියලා. කණ්ඩායම අඩුම තරමින් එක් තරඟයක්වත් ජය ගැනීමේ සම්භාවිතාවය. මොකද්ද ඔය කියන්නේ? අනේ මේ බලන්න කණ්ඩායම අඩුම තරමින් එකක්වත් ජයග්‍රහණය කිව්වා. මේ දින මොකද්ද? මෙතන රිසල්ට් එක ජය මේ ජාප පාජ පාපා. බලන්න මේ තියෙන්නේ ජා මේ තියෙන්නේ ජාපා මේ තියෙන්නේ පාජා මේ තියෙන්නේ පාපා.
ඒ කියන්නේ අන්තිම රිසල්ට් එක එළියට ගත්තම පළවෙනි එකක් දිනුම් දෙවෙනි එකක් දිනුම් දෙකම දිනලා ජයග්‍රහණ 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 පරාජය පරාජය ජයග්‍රහණ පෙරදුනා පෙරදුනා අඩුම තරමින් එක වතාවක්වත් දිනන්නේ කොතනද අඩුම තරමින් එක වතාවක්වත් දිනන්නේ කොතනද මේ වචනේ අඩුම තරමින් එක් වතාවකදීවත්නේ ඒ කියන්නේ දෙකම දින්නට කමක් නැහැනේ අඩුම තරමින් එකක්වත් නේ දිනන්න ඕනේ හරි අඩුම තරමින් එකක් හරි දිනන්න ඕනේ අඩුම තරමින් එකක්වත් දිනනවායි කියලා කියන්නේ දෙකම දිනුවට කමක් නැහැනේ දෙකම දිනුවට කමක් නැහැ එතකොට දැන් මෙතන එකක්වත් දිනලා නැද්ද ජය පරාජය එකක් දිනුවනේ ඔය තර්ක කරපම් බං තර්ක කරපම් නිකන් මානසික ගොබ්බිය වෙලා ප්‍රශ්න වලට උත්තර ගන්න එපා මේ බලන්න මේක මේ බලන්න මේ එකක් දිනුවනේ මේ බලන්න මේ එකක් දිනුවනේ එකක්වත් දිනුවේ නැහනේ එපා මුව ගන්න එපා මේ බලන්න මෙතනක් දිනුවනේ හරිද එතකොට අඩුම තරමේ එකක්වත් දිනන්න ඕනේ අඩුම තරමේ එකක්වත් දිනන්න ඕනේ කිව්වොත් මොකද වෙන්නේ දෙකම දිනුවට කමක් නැහැ එහෙනම් මට අන්තිමට මොකද වෙලා තියෙන්න ඕනේ මේකත් ඕනේ ඔය තුනම ඕනේ එහෙමනේ අහන්න අඩුම තරමින් එකක්වත් ඕනේ නැත්තේ මේකනේ මේ තුන් දෙනාගේම සම්භාවිතාවල එකතුව සමානයි හරිද එකෙන් අඩු කරනවා මෙන්න මේක ඇයි එහෙම කියන්නේ ඔයාලට මතකද අනුපූරක සිද්ධි කියලා එකක් තියෙනවා යම් සිද්ධියක් සිදු වීමේ සම්භාවිතාවයේ සමානයි නැත්තම් මොකද්ද කතාව එහෙනම් මොකද්ද කතාව මේ බලන්න මේ තියෙන්නේ ජයග්‍රහණය ලැබීම මේ මොකද්ද පරාජයට මේක පරාජය හැබැයි තව නමක් දෙන්න ජය නොලැබීම ජයග්‍රහණය ලැබීමේ සම්භාවිතාවය සහ එම සිද්ධිය නොලැබීම මේක අනිත් පැත්ත මේ තියෙන්නේ සිදුවීම නම් මේ තියෙන්නේ ජයග්‍රහණය ලැබීම කියන එක නැත්නම් ජය ලැබීම කියන එක සිදුවීම නම් මේ තියෙන්නේ මොකද්ද සිදු නොවීම සිදුවීම දන්න සිදු නොවීම හැම වෙලේම එකයි බොල සිදුවීම දන්න සිදු නොවීම ඒක ඉන්වර්ස් එක ඒක ප්‍රතිවිරුද්ධ දේ ඒකට අපි කියන අනුපූරක සිද්ධිය කියලා සිදුවීම දන්න සිදු නොවීම හැම වෙලේම එකයි එහෙනම් මට මේ තුනම ඕනේ මේ තමයි මට ඕන කරන තැන ඒකට මම කියනවා සිදුවීම ඒකට මම කියන මොකක් කියලාද සිදුවීම කියලා කියනවා ඒක සිදුවීම නම් මේ තියෙන්නේ සිදුවීම ධන සිදු නොවීම එකයි නම් එකෙන් මම අඩු කරනවා දැන් මේක එකතු කිරීම මේක එකයිනේ එකෙන් මම අඩු කරනවා මේක එතකොට හම්බෙනවා මේක මම එකෙන් අඩු කරනවා අවස්ථා දෙකම පරාජය වීමේ සම්භාවිතාවය අවස්ථා දෙකම පරාජය වෙන්නේ පහෙන් දෙක වැඩි කිරීම දෙකෙන් මෙන්න මෙතන පහෙන් දෙක වැඩි කිරීම පහෙන් දෙක ඔය තමා දෙකම පෙරදී අඩුම තරමේ එකක්වත් දිනුවේ නෑ මේ තියෙන්නේ අඩුම තරමේ එකක්වත් දිනුවේ නෑ මේ තියෙන්නේ අඩුම තරමේ එකක් හරි දිනුවා අඩුම මේ තුනම එකතු කරාම හැදෙන මේක අඩුම තරමේ එකක් හරි දිනුවා අඩුම තරමේ එකක්වත් දිනුවේ නෑ එහෙනම් මේ වීම දනම් මේ නොවීම වීම එකතු කිරීම නොවීම එකයි පුතා එහෙනම් එකෙන් අඩු කරපන් අඩු කරාම උත්තරයක් එනවා මේකට මෙතන උත්තරේ 1 ඍණ දෙවරක් 1 2යි පස්වරක් 5 25යි මේ එක කියන එක ලියන්න පුළුවන් මට කොහොමද මම වැරදුනානේ මෙතන දෙකෙන් එකට තියෙන්නේ ඊට පස්සේ මේකට මේක කැපෙනවා හරි සෝක් එකෙන් අඩු කරනවා පහෙන් එකක් එක කියන එක ඕනනම් කෙනෙකුට ලියන්න පුළුවන් පහෙන් පංගු 5යි කියලා පහෙන් පංගු 5න් එකක් අඩු කරනවා උත්තරේ එනවා පහෙන් පංගු 4යි කියලා හරිද මං හිතන්නේ බොහෝම ලස්සන උත්තරයක් අපිට හොයාගන්න පුළුවන් වුණා කණ්ඩායම අඩුම තරමින් එක් තරඟයක්වත් ජය ලැබීමේ සම්භාවිතාවය අඩුම තරමින් එකක්වත් ජය ගැනීමේ සම්භාවිතාවය දෙකම දිනුවා කමක් නැහැනේ අඩුම තරමින් එකක් හරි දිනුවා
එකක් දිනුවා එකක්වත් දිනුවේ නැහැ. අඩුම තරම එකක්වත් දිනුවේ නැහැ. අඩුම තරම එකක් හරි දිනුවා. එකක් හරි දිනුවා, දෙකම දිනුවා. මේ තුනම ගත්තොත් අඩුම තරම එකක් හරි දිනුවා. එකක්වත් දිනුවේ නැහැ. ඉතින් එතකොට මේකේ එකතු එකයිනේ. එකෙන් අඩු කරාම මේක ඉතුරු වෙන්නේ මේක. ඒ කියන්නේ මේක මේ තුන් දෙනාගේ එකතු. එක ඍණ මේ උත්තරය ගන්නේ කොහොමද? පහෙන් දෙකයි දෙකෙන් එකයි වැඩි කරනවා. ඒක තමයි මෙතන උත්තරේ එන්නේ. ඒතර පහෙන් දෙක වැඩි කිරීම දෙකෙන් එක කියන්නේ පහෙන් එකයිනේ. කැපෙනවා. එතකොට එක කියන්නේ පහෙන් පහයි. පහෙන් එකක් අඩු කරද්දී උත්තරේ පහෙන් හතරක් එනවා. අදන් ඩික්මනට ඔය මම කියන කෙටි ක්‍රම ටික ගන්න. කිසිදු ගුරු මුස්තියක් නැතුව ඔක්කොම ටික මේෙන් කියලා දෙනවා. මුකුත් තියාගන්නේ නැහැ. රයිට්. ඔක තේරිච්ච කට්ටියත් උස්සන්න බලන්න. පණහෙන් 40 හරි. 50න් 40 හරි පුතේ. 50න් 40 සුළු කරාම එන්නේ 5න් 4 තමයි. හරි. හදාගන්න ඕන. දැන් තේරෙනවද? O level ගණන් කියලා කියන්නේ මහා ලොකු දැවැන්ත ගණන් කොටාසයක් නෙවෙයි කියන එක තේරෙනවා. හැබැයි ඔයාලා හරියට වැඩ කරන්න ඕනේ. ඔයාලා හරියට වැඩ කරොත්, ඔයාලා හරියට මහන්සි වුණොත් මේ ගණන් කිසිවක් අමාරු නෑ කියන මානසිකත්වය එනවා. මේ සමුචිත සංඛ්‍යාත වක්‍රය තමයි අපිට ඊළඟට තියෙන්නේ. ඒක නම් පුතේ අපි උගන්වලා නැති නිසා තමයි මම මේක දැන් සාකච්ඡා කිරීම කියන එක මදකට නතර කරන්න හේතුව මේ ගැන. විශේෂයෙන් මම දන්නේ මගේ තියරි පන්තිවල ඉන්න ළමයි ගැනනේ. මගේ තියරි පන්තිවල ඉන්න ළමයින්ට මම තවම මේක උගන්වා නැත. හෙට අනිද්දා තියරි පන්ති දෙකේ තමයි මේක උගන්වන්නේ. මගේ තියරි පන්ති දෙකක් තියෙනවානේ ගෲප් දෙකක්. ගෲප් දෙකෙන් එකකදී මේක මම උගන්වනවා. එතකොට ඒ ඉගැන්නුවට පස්සේ මේක ලබන සතියේ ඔය නැත්තම් ක්ලාස් එක ඇතුළම මේක කතා කරලා ඉවර කරන්නත් මට පුළුවන්. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියන එක මූලික අවබෝධයක් නැතුව මොකද 10 වසර එකක් නෙවෙයි මේක. නැත්තම් මුල ඉඳලායි කියලා දෙන්න වෙනවා. මාත මධ්‍යන මධ්‍යස්ථ මේකෙන් ප්‍රාන්තර හොයන විදිය ඔක්කොම ටික. මම වෙනසකටත් එක්ක ඔයාලට පරිමාව පාඩම උගන්වලා තියෙන්නේ. 2018 පරිමාව ගාන මම බෝඩ් එකට දාන්නම්. අපි ඒ ගැන පොඩි ගේම් එකක් ගහමුද කියලා මට හිතෙනවා. හරි. බලාගන්නකො මොකක්ද අපි දැන් කරන්න කියලා. ඒක ටිකක් ලියන්න ගියාම එපා වෙන එකක් වගේ තියෙනවා. 17 ගාන මොකද්ද තියෙන්නේ පරිමාව? හදලා තියෙන්නේ 17 පරිමාව ගාන මට මතකයි හැදුවා. පරිමාව පාඩම උගන්වද්දි මම පරිමාව ගාන හැදුවා කියලා මතකයි. ඒ වුණාට මෙව්වා අය හදන්න වෙනවා. ඉතින් මොකද අපේ ළමයි බහුතරයකට දන්නේ නැහනේ. මේ අපි ක්ලාස් එක දාලා තියෙන්නේ 9 11 තමයි අපි කරන්නේ. 9 11 කරන්නේ. ආගන්නකො. අද ඊට පස්සේ මම පොඩි විස්තරයක් ඔයාලට කියන්නම් පොඩ්ඩක්. මෙන්න මෙහෙම මල්ලි කෝල් එකක් එනවා. හරි. හොඳට අහගන්න. කමන්නේ ආයෙ බලන්න.
හරි හොඳට අහගන්න. අපි ඊළඟට ලබන සතියේ කතා කරන්නේ පුතාලත් එක්ක 2019 O level paper එකේ කෙටි ප්‍රශ්න 25 කතා කරලා ඉවර කරමු අපි එක දවසකින්. පුළුවන් වෙයි ගොඩක් වෙලාවට මේ මම උගන්නගෙන යන විදිහට තියෙන ප්‍රශ්නේ තමයි මේ ඉවර කරන්න බෑ ඒක. ඒකට හේතුව තමයි මම උගන්නගෙන යන විදිහ මේ වටපිටාව ඔක්කොම කියලා දෙනවනේ. මේ මෙව්වාගේ එහෙම Taman කැමති ඒවා ලස්සනට නෝට් කරගත්තම Tamanට උත්තර එනවා. නිකන් බලන් හිටියත් නම් මේවා තේරුමක් නැහැ. මම මේ වෙලාව දෙන්නේ මම අඳින හැම පොයින්ට් එකක්ම ඇඳගෙන කරගෙන ලස්සනට වැඩේ ගොඩ දාගන්න කියලා තමයි මම ඉල්ලීමක් කරන්නේ කට්ටියගෙන්. එතකොට පුතේ මගේ සෙනසුරාදා හවස තියෙන පේපර් ක්ලාස් එක 10 වසර එක තාම අපි ඒක නොමිලේ කරන පේපර් ක්ලාස් එකක් විදියට කරනවා. මේ දවස්වල සබරගමුව පළාත් පේපර් එකක් අපි සාකච්ඡා කරමින් හිටියේ. බොහෝම පිළිවෙලට කරා ඒක. ඒක 10 කවුන්ට් එකකින් කරන්නේ. සමහර විට මම හැමදාම මේ 3-10 කවුන්ට් එක ගන්නෙ නැති වෙයි ඉස්සරහට. කියන්න බෑ. ඉතින් ඒකට අමතර වියදම් කරන මුදල කොයිතරම් දුරට ප්‍රායෝගික වෙයිද? අපි මේ වෙනුවෙන් රුපියල් 65000ක් 40000 45000 50000ක් මාසෙට වියදම් කරලා අපි කරාම ඒකට එන ළමයිකට හිතෙනවා හිතුනොත් හිතෙන්නේ නැත්නම් අපි හිතමු කාටවත් හිතෙන්නේ නැත්නම් අපිත් සර්ගේ තියරි පන්තියට ගිහින් සර්ත් මේ කරන වැඩේට අපි උදව්වක් කරන්න ඕනේ සර්ට සර් මේ කරන වැඩේ පට්ට ෂෝක්නේ අඩුම තරමේ නේද එහෙම කියලා දෙයක් දැනෙන්නේ නැතුව ඔක්කොම ටික එතකොට මේක එහෙම තත්ත්වෙට එනවා නම් මම 3000 පැකේජ් එක කියන එක අතෑරලා 1000 පැකේජ් එකට එනවා 10 පැකේජ් එකෙන් කරනවා 3000 පැකේජ් එක අපි ගන්නවා ඉස්සරහට අපි කොහොමත් අපේ රවිදු සර් ගන්නවා රවිදු සර්ගෙන් එතකොට අපි ඒ ක්‍රමවේදයක් තියෙනවා ඒ ක්‍රමවේදයට ගන්න පුළුවන් මේ අරගෙන ක්ලාසස් වලට සම්බන්ධ කරනවා ඒ කියන්නේ විශේෂ සම්මන්ත්‍රණ වට මේවට කොහොමත් පුතේ ලබන මාසේ අපි සෙමිනාර්ස් තියෙනවා ජ්‍යාමිතිය සම්මන්ත්‍රණ සෙට් එක තියෙනවා ඒ ජ්‍යාමිතිය සම්මන්ත්‍රණ ටිකට එන්න ඇවිල්ලා ඕගොල්ලෝ වැඩ ටික කරගන්න ජ්‍යාමිතිය සම්මන්ත්‍රණ ටිකට ඇවිල්ලා පළවෙනි දවස නොමිලේ කරන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ දෙවෙනි දවසට පේමන්ට් එකක් ගන්නවා අනිවාර්යයෙන්ම ලබන මාසේ ජුනි ජූලි මාසෙදී සර්ගේ තියරි පන්තිවල 11 තියරි පන්තියේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන එක පටන් ගන්නවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන එක පටන් ගන්නවා හරිද මධ්‍ය ලක්ෂ ප්‍රමේය දැවැන්ත ජ්‍යාමිතික ඒකකයක් මධ්‍ය ලක්ෂ ප්‍රමේය පටන් ගන්නවා ජ්‍යාමිතිය තුල තියෙන ඉතාමත්ම වැදගත් කොටසක් ඉතින් ඒකට තියරි පන්ති වල නිසා ඒවට පේමන්ට් එකක් කරලා තමයි පුතා එන්න වෙන්නේ ඒවට මිනිසා සම්බන්ධ වෙන්නේ නැහැ කරගන්න අපිට අපහසුයි මොකද ඒක දැන් අපි මේ කරන වැඩේ සෑහෙන දුරට අපි ලොකු ගේම් එකක් ගහමින් උගන්වගෙන යනවා පැහැදිලිනේ පුතාලට ඉතින් මේ දැන් අද මම මේ ටික ගොඩක් වෙලාවට ඉදිරියට කතා කරන්න නැති වෙයි ඒට හේතුව දැන් අපි ගණන් අද දුන්න ප්‍රමාණය මම මෙච්චරයි කරන්න කිව්ව ප්‍රමාණය ඉවරයිනේ අර සමුචිත සංඛ්‍යාත වක්‍රයේ හෙට තියරි ක්ලාස් එකේ උගන්වලා ඒක කතා කරන්නම් මොකද උඹලට ඒ ගැන කිසිම අවබෝධයක් නැහැ කිසිම අවබෝධයක් නැතුව ගේම් එකට බහින්නේ කමාරුයි හරි කිසිම අවබෝධයක් නැතුව ගේම් එකට බහින්නේ කමාරුයි මම අර මතකද මම අර න්‍යාස ගණන් එහෙම අතෑරියා මොකද න්‍යාස කියන පාඩම තීරපේලි වල ඉඳලම කියලා දෙනවා නම් ඒකට ලොකු වෙලාවක් යනවා තනිකර පාඩමක් වගේම කරන්න ඕනේ ඒ නිසා හරිද ඉතින් උගන්වලා තියෙන ටික මම පුළුවන් උපරිමයෙන් කරනවා මගේ තියරි ක්ලාසස් දෙක තියෙන්නේ එකක් තියෙන්නේ අඟහරුවාදා අනික තියෙන්නේ බදාදා group 1 group 2 මේ දෙකම තියෙන්නේ රෑ 7 ඉඳන් 10 වෙනකම් පැය 3ක් 11 ළමයිට මගේ රිවිෂන් එක තියෙන්නේ ඉරිදා අපේ ඉරිදා තියෙන්නේ 12:30 ඉඳලා 3:30 වෙනකම් ඒකත් හවස තියෙන්නේ මේ ආලා අද කරපු පේපර් ක්ලාස් එක තියෙන්නේ හැමදාම සඳුදා රෑ 9 ඉඳන් 11 වෙනකම් හරිද පුරා පැය දෙකක් අපි වැඩ කරනවා I think සියලුම ඉදිරියට අපේ සියලුම අධ්‍යාපන කටයුතු මේ වෙන විටත් අපේ වෙබ් අඩවි හරහා ක්‍රියාත්මක වෙනවා සෑම පන්තියකම ප්ලේබැක් එකක් බලන්න පුළුවන් මේකට අවිලා හිටියොත් හරි වැඩි ෂෝක් එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා වෙබ්සයිට් එක හදාගන්න බෑ අමාරුයි අපහසුයි කියලා හිතෙන දුවලා පුතාලට පුළුවන් පේමන්ට් කරපු රිසිට් එක ආයතනයේ නම්බර එකට WhatsApp කරන්න ආයතනයේ නම්බර එක 071 352යි 70යි 40 කියන අංකයට WhatsApp කරන්නත් පුළුවන් ඒ අංකයට WhatsApp කරපුවාම ඒකෙන් ගොඩ යන්නත් පුළුවන් හරිද එහෙම එකක් තියෙනවා හරි ක්‍රම දෙකක් තියෙනවා කොහොම හරි සම්බන්ධ වෙන්න හැකියාව බොම ඇවිල්ලා වැඩ කරගන්න YouTube channel එකේ වීඩියෝස් තියෙනවා ඒක subscribe කරලා තියාගෙන ටික කරගන්න ඉතින් මේ අදට මම ওই දේවල් ওই විදිහට කරා ලබන සතියේත් අපි පේපර් ක්ලාස් එකත් එක්ක හම්බෙමු ලබන සතියේ 2019 පේපර් එක දැන් මම අද මේ විනාඩි 10කට 15කට කලින් නතර කරන්න ප්‍රධානම හේතුව තමයි
දැන් නතර කරන්න ප්‍රධානම හේතුව තමයි මේ දැන් කාලේ ඉවරයි වගේම අනිත් එක තමයි ලොකුම ප්‍රශ්නේ දැන් දුන්න වැඩ ප්‍රමාණය ඉවරයි. ලබන සතියේ 2019 කෙටි පේපර් එක තමයි ගහන්නේ මැච් එක. 19 20 ඉවරයි එතකොට. ඔන්න මේ තව ලබන මාසෙ වෙනකොට 19 පේපරෙත් ඉවරයි 20 පේපරෙත් ඉවරයි. ජූලි වෙනකොට අලුත් සිලබස් එකේ පේපර් ඔක්කොගම කෙටි ප්‍රශ්න පත්‍රය ඉවරයි. ෆස්ට් පාර්ට්. සෙකන්ඩ් පාර්ට් එක ගහමු. දන්නේම නැතුව මැච් එක ගහලා. ඉතින් ඔබට හිතෙනවා නම් එන්න කියලා සර්ගේ පන්ති තියරි පන්ති. YouTube channel එකට ගිහින් බලන්න YouTube channel එකෙත් මම දානවා group link දානවා description part එකේ දාගෙන අරගෙන කරගන්න. හරි. එන්න ඇවිල්ලා බලන්න කොහොමද අපි මොනවද කරන්න කියලා. ඉතින් ඕගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි link එක share කරලා යාළුවෙක් ආවට. අපි ගෙන්නම් ලංකාවේ ලොකුම ගණන් පන්තියත් එක්ක එකතු වෙලා ඉන්නවට. ඕගොල්ලෝ හැමෝටම බොහොම ආදරෙයි. ගොඩක් ආදරෙයි. ඒ ආදරේ වෙනසක් නැහැ. සයිට් එකේ එහෙම තියෙනවා. ඉතින් අපි එහෙනම් අදට සමුගන්නයි බලාපොරොත්තුව. group link එකක් අවශ්‍යයි නම් සර්ගේ නම්බර් එකට මැසේජ් එකක් දාලා ගන්නත් පුළුවන්. ඉතින් එහෙනම් ආයිබුවන් ඕගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි.